රිලැක්ස් ටීවී channel එක තුලින් අපි සූදානම් අද ඔබට අලුත්ම වැඩසටහනක් හඳුන්වා දෙන්න. ඒ තමයි අපි අලුත්ම වැඩසටහන හීන කතන්දර වැඩසටහන. ඉතින් ජීවිතේ අපි හැමෝම හීන දකිනවා. අපි හැමෝටම හීන තියෙනවා. මේ හීන වලට ළඟා වෙන්න අපි නොඑක් දේවල් කරනවා. නමුත් අද දවසේ අපි කතා කරන්න සූදානම් වෙන්නේ අපේ වැඩසටහන තුලින් අපි රාත්‍රී නිින්දට දකින හීන පිළිබඳව. ඉතින් රාත්‍රී නිින්දට දකින හීනයට අරුතක් එක් කරන්න ඔබ දකින හීනේ ඔබට සුබද අසුබද කියලා දැනගන්න අපි හැමෝම කැමතියි. ඒ නිසා අද දවසේ අපි සූදානම් හීන කතන්දර වැඩසටහන තුලින් ඔබේ හීනයට අරුතක් එක් කරන්න. ඉතින් ඒ වගේම මම මතක් කරන්න කොහොමද ඔබේ හීනේ අපිට කියන්නේ කියලා අපේ වැඩසටහන තුලින් අද දවසේදී අපි අපේ මැදිරියට කැඳවගත්ත හීන පිළිබඳ කතා කරන්න. ඔබේ හීනට අරුතක් එක් කරන්නට ප්‍රවීණ ජ්‍යොතිෂ සිහින විශ්ලේෂක යంత్ర මන්ත්‍ර වේදී ගාමිණී මහත්මයාව බොහොම ආදරෙන් අයබෝවන් කියලා අපේ මැදිරියට පිළිගන්නවා. හීන ගත්තාම අපි නොයෙක් හීන දකිනවා. මේ හීන සුබද අසුබද කියන එක අපි හැමෝටම ප්‍රශ්නයක් වෙලා තියෙනවානේ. අපි මුලින්ම කතා කරමු මේ හීනවල ඉතිහාසය පිළිබඳව. මම හිතන්නේ වැඩසටහනේ ආරම්භයක් ලෙස අපිට හොඳයි හීනවල ඉතිහාසය ගැන දැනගෙන ඉන්න එක. හීන කියන්නට කලින් මට හිතෙනවා සෙත් කවියකින් මේ වැඩසටහන ආරම්භ කරොත් හොඳයි කියලා. ඒ නිසා මම මෙන්න මෙහෙම සෙත් කවියක් කියනවා ආරම්භයට. සතත සත වෙත දුකෙහි සරණව අභය දෙන තෙද බලදරා සතත බුදු බව පතා තුසිත පුර සිටම පැමිණිය මෙහි කරා සතත සවුලෝ සතත වෙස මුනි දුගෙන් අවසර ගෙනහැරා සතත ආතුර දොස හරින් මේ සිව්දිගින් එන සැම කරා මේ විදිහට මම ආරම්භ කරමින් සෙත් ප්‍රාර්ථනා කරනවා රිලැක්ස් ටීවී ඔබත් කවුරුත් එකතු වෙන්න මේ සියලුම මේ channel එක නරඹන ඔබ සියලු දෙනාටම මේ වැඩසටහන බලලා ලොකු හරයක් අපි දෙන්න බලාපොරොත්තු වෙන ඔබට ඔබගේ ජීවිතයේ දකින්න සිහිනවලට අපි හීන වලට පාර කියනවා. එම නිසා අද දිනේ ආරම්භ කරන මේ සිහිනවල පළවෙනිම මම කැමති කියන්න මේ කොහොමද මේ හීන දකින්නේ කියලා. විශේෂයෙන්ම මේ රාත්‍රී කාලේ හීන පේන්නේ, දිවා කාලේ හීන පේනවා. එහෙම නැත්නම් රාත්‍රී නිින්ද, දිවා නිින්ද මේ මිනිසුන්ට විවිධ විදිහේ නිින්දක් එනවා. අපි මේ නිින්දෙදිම හීන කියලා කියන්නේ ඇයි මේ නිින්දට ගියාම හීන කියන්නේ? විශේෂයෙන්ම මේකේ මූලාරම්භය මූලාශ්‍ර ටික කියනකොට මෙන්න මෙහෙම කොටස් හතරක් මම කියනවා. සවිඥාණය, අවිඥාණය, උපවිඥාණය සහ ස්මෘතිය කියන හතරක් ගැන. මම මේ හතර පළවෙනියෙන්ම පැහැදිලි කරලා දෙන්න ඕන. මොකද ඇතමුන්ට ඇති වෙන්න පුළුවන් ප්‍රශ්නයක් මේ කොහොමද මේ හීන පලාපල මේ කෙනා කියන්නේ? එහෙම නැත්නම් මේ හීන පලාපල කොයිතරම් දුරට අපිට වැදගත් වෙනවද ඒවා සාර්ථක වෙනවද කියලා. ඒ නිසා ඇත්තටම සිහින පලාපල වල සාර්ථකතාවයක් තියෙනවා. ඒ ගැන මම ලොකු අධ්‍යයනයක් ලොකු පරාසයකට ගිහිල්ලා තමයි මේ ඉගෙනගෙන ඔබටත් මේ කියන පලාපල කියන්න මේ මැදිරියට එන්නේ. ඒ හේතුවෙන්ම මම කැමති කියන්න සවිඥාන ශක්තිය කියලා කියන්නේ සිහි නුවණ කියන එක. අපි ඕනම කෙනෙකුට තියෙන්න ඕන හොඳ සිහි නුවණක් කියන එක. අවිඥානය කියලා කියන්නේ අවසිහිය. එහෙම නැත්නම් රාත්‍රී නිින්ද කියලා අපි හඳුන්වනවා. අපි කියනවා මෙන්න මේව කොටස් දෙකක් සවිඥානයේදී අවිඥානය වැදගත්ද කියලා. ඒ හේතුවේදී කියන්න ඕන දෙයක් තමයි සවිඥානයේදී අවිඥානය වැදගත් නැත. හේතුව අපි සිහිනුවණින් කටයුතු කරද්දී අවසිහියේ ඉන්න හොඳ නැහැ කියන එක. යම් කිසි දෙයකට අපි හොඳට මනස ඒ වෙනුවෙන් යොදලා අපිට කාරණා දෙකක් තියෙනවා මෙහෙම යම් කිසි දෙයක් අපිට ඇහෙනවා යම් කිසි දෙයක් අපි අහනවා. එතකොට ඇහෙනවා කියන එක තියෙන්නේ වෙනත් කල්පනාවක ඉඳගෙන ඇහෙනවා. නමුත් ඒකෙදි හොඳ සවිඥාන ශක්තියක් නැහැ. අවිඥානයේදී ඒ දේවල් මුකුත් නැහෙන්නේ නැතුව යනවා. නමුත් සවිඥානය කියන්නේ ධාරණය කරගන්න හොඳම දේ තමයි අපි අහන්න ඕන කියන එක. ඒ නිසා සවිඥානය එහෙම නැත්නම් සිහි බුද්ධිය අපි මාවතක ගමන් කරනවා. ඒ වෙලාවකට සිහිනුවණින් අපි ගමන් නොකළොතින් අපිට බොහෝ කරදරවලට මුහුණ පාන්න පුළුවන්. ඒ නිසා අපි කියනවා සවිඥානයේදී අවිඥානය හොඳ නැත කියලා. නමුත් අපි බලනවා අවිඥානයේදී සවිඥානය තිබේද? අවිඥානයේදී ඇත්තටම සවිඥානය තියෙනවා. ඒකට හේතුව තමයි අපි රාත්‍රී නිදාගත්තට අපි හුස්ම ගන්නවා. එහෙනම් හුස්ම ගන්නවා නිදාගත්තා. නමුත් රාත්‍රී කාලේ අපේ අසලට කවුරු හරි ආවත් අපි හොඳ නිින්දක නම් අපි දන්නේ නැහැ. නමුත් අපි අපේ ශරීරයේ එහෙම නැත්නම් අපි ආශ්වාසය ප්‍රශ්වාසය අපි කරලා. නමුත් ඒක නතර වෙලා නැහැ. නමුත් මෙන්න මේ දෙක අතර මෙහෙම විශේෂ වෙනසක් තියෙනවා.
අවිඥාන ශක්තියේදී රාත්‍රියේ නිින්දේදී කොහොමද මේ සිහිනය නැමැති දෙයක් කියලා කියන්නේ? මේ විශ්ව තලයේ, මේ පොළොව තලයේ, මේ පෘථිවි තලයේ සිට කිලෝමීටර් 200ක් ඉහළට ඔක්සිජන් වායු පටලයක් තියෙනවා. ඒ ඔක්සිජන් වායු පටලයේ තුල තමයි අපි මේ හුස්ම ගන්නෙ, අපි මේ ජීවත් වෙන්නේ. මෙන්න මේ ඔක්සිජන් වායු පටලයේ තුල තියෙනවා ඍණායනය ධනායනය කියලා කොටස් දෙකක්. මේ ඍණායනය ධනායනය කොටස් දෙක වෙන වෙනම තියෙන ගමන් අපේ කකුල් දෙකට අපි පොළොවට හොඳට ස්පර්ශ වෙනකොට කියනවා අර්ත් වෙනවා කියලා. එහෙමනම් මේ ඔළුව තමයි ඇන්ටනාව. එහෙම නැත්නම් සිග්නල් එක විශ්වයේ ශක්තිය අපිට පෙරා දෙන කොටස තමයි මනස, එහෙම නැත්නම් ඔළුව. ඒ නිසා මේ ඔළුවට ගන්න දත්ත, මනසට ගන්න දත්ත තමයි අපි ක්‍රියාත්මක කරන්න ගොඩක් වෙලාට උත්සාහ කරන්නේ. සිතුවිලි ධාරාවක් අපිට එන්න පුළුවන්. විශාල සිතුවිලි ප්‍රමාණයක් එන්න පුළුවන්. එයින් අපි කිහිපයක් වෙන්න පුළුවන් ක්‍රියාවට නගන්නේ. මෙන්න මේ අතරේදී රාත්‍රී කාලයේ අපි නිින්ද කියන තැනට එනකොට අවිඥාණයට ගියාම, එහෙම නැත්නම් අපි හොඳ නිින්දකටපත් වෙලා. මෙන්න මේ හොඳ නිින්දකටපත් වුණාට පස්සේ උපවිඥානයේ දෙයක් අවදි වෙනවා. උපවිඥානය තමයි මේ සිහිනය කියලා කියන්නේ. උපවිඥානය කියන්නේ කොහෙද? අපි ඇත්තටම ඉන්දියන් ක්‍රමයක් තියෙනවා. ඒකට කියන්නේ මේ ඒගොල්ලෝ හොයාගත්ත තැටි ක්‍රමයක් කියලා. මේ ඔබතුමිය එතනට ගියොත් ඔබතුමියගේ නම කියනවා. යම්කිසි කෙනෙක් ආපු ගමන් කියනවා ඔයා අද එන්න එපා. ඔයාගේ නමත් එක්ක ඒ කොටස් ටික අපේ ගාව නැහැ. ඒ රෙකෝඩින් එක නැහැ. හෙට එන්න කියලා. මෙන්න මේක විශ්වයේ තියෙන. එහෙම නැත්නම් අපි මෙලොව ඉපදෙන්නට කලින් අපේ නම ගම සියලු දේවල් මේ විශ්වයේ සඳහන් වෙලා අවසන්. පමණක් අය ඒක නිසා තමයි නම පස්සේ ගිහලා වෙනස් කරගෙන ඉන්නේ. ඒ නිසා ඔයාට පවතින නම ආරූඪත්ව නම නෙමෙයි නිසා. මෙන්න මේ හේතුව නිසා මේ විශ්වයේ ලොකු ගොඩාක් දේවල් අපි පිළිබඳව, හෙට පිළිබඳව, අනාගතය පිළිබඳව ගැබ් වෙලා තියෙනවා. මෙන්න මේ ගැබ් වෙලා තියෙන දේවල් අපිට මේ සවිඥානයේදී දකින්න අහන්න මනසට එන්නේ නැහැ. ඒකට හේතුව අපි හැමතිස්සෙම කියන ඒකට දෘශ්‍යාමාන කියලා. ඒ කියන්නේ ඇසට පෙනෙන දුර, ඇසට පෙනෙන දේවල්. නමුත් ඇසට පෙනෙන දේවල් වලට වඩා ඇසට නොපෙනෙන දේවල් බොහොමයක් තියෙනවා. ඒ ඇසට පෙනෙන්නේ නැති දේවල් පෙනෙන්න නම් උඩුසිත සිට යටසිතට යන්න ඕන. උඩුසිත යටිසිත. උඩුසිතේ ඉන්නකොට තමයි අපි කියන්නේ හොඳ සවිඥානෙ, සිහි කල්පනාව. එහෙනම් යටිසිතට යනකොට අපි කියනවා අවිඥානය කියලා. අවසිහිය කියලා. මෙන්න මේ හේතුව මතම අවිඥානීය නැමැති තැනට මේක ගමන් කරන්න නම් අපි රාත්‍රී නිින්දේදී අනිවාර්යෙන් මේ යටිසිතට ගමන් කරනවා. යටිසිතට ගමන් කරාම අර දෘශ්‍යාමානයේ නෙමෙයි පාර අදෘශ්‍යාමානව තියෙන බහූලව දේවල්, විශාල දේවල් ගොඩක් පෙනෙන්න, ඇහෙන්න, සංඥා දෙන්න ගන්නවා. මෙන්න මේ විට දවල් කාලයේදී විශ්වතලයයි අපේ මනසයි ඔළුවයි සම්බන්ධතාවය ඇති කරනවා වගේ නෙමෙයි රාත්‍රී කාලයේදී මේ වාතලය බොහෝ නිහඬයි. මේ නිහඬ වාතලය තුල චන්ද්‍ර කිරණ බලය මේ පෘථිවියත් එක්ක ගැබ්බෙනකොට, විශේෂයෙන්ම මේ පෘථිවිය උපග්‍රහය ගැබ්බෙනකොට අන්න මේ සඳු කියන ග්‍රහය සහ මේ ඔළුවේ තියෙන ස්නායු පද්ධතිය එකට සම්බන්ධතාවක් රාත්‍රී කාලයේ පවත්වනවා. එහෙනම් සඳු කිරණ හරහා විශ්වයේ තියෙන රූප සටහන්, එහෙම නැත්නම් හෙට දෙන අපේ දත්තය, අනිද්දා අපට සිදුවෙන සිදුවීම, මෙන්න මේ සියලු දත්ත ටික අරගෙන අපේ මනස කරා ගෙනල්ලා මනසේ ස්මෘතිය ගාව තැම්පත් කරනවා. අපි හිතමු යම්කිසි රුවක් අපි ෆොටෝ එකකට ගන්නවා. එහෙම නැත්නම් කැමරාවකට ගන්නවා. මෙන්න මේ වගේ තමයි මස්තිෂ්කයේ නැමැති දෙයින් ස්මෘතියට ගන්නවා කියන්නේ. අපි පාරක යනවා, වාහන දෙකක් එකට ගැටෙනවා දකිනවා. මේ දකින්නේ සවිඥානයේදී. නමුත් මේක අපි ස්මෘතියට ගත්තා, මතකයට ගත්තා, රාත්‍රී නිදාගත්තා. රාත්‍රී නිින්දේදී මේ මතකේ නැවත අවදි වෙන්න පුළුවන්. මේ අවදි වෙලා එයා බිය වෙලා කෑ ගහන්නත් පුළුවන්. නමුත් මේ රාත්‍රී ඒ දකින්නේ අර දිවා කාලයේ දැකපු දේ ස්මෘතියට ගත්ත නිසා. නමුත් ඒක නෙමෙයි සිහිනය කියලා කියන්නේ. මෙන්න මේ විශ්වයේ සඳහන් වෙලා තියෙන, විශ්වයේ අපේ අනාගතය ගැන කියන, අනාගතයේ යම් හේතුකින් අපිට බාධකයක් වෙන්න දේවල්, අනතුරක් වෙන දේවල්, යහපතක් වාසනාවක් වෙන දේවල් විශ්වයේ තියලා මනසට ගේන දේ තමයි මෙන්න මේ හීනය කියලා කියන්නේ. එහෙම හීන දකින අතරේ මේ සිහින මිනිසුන්ගේ හිතේ තැම්පත් වෙන කොටසකුත් ඉන්නවා. ඇතමුන් කියනවා මං හීනයක් දැක්ක දැන් නම් මට මතක නෑ වගේ කියලා. මෙන්න මේ ඇයි මෙහෙම වෙන්නේ කියලා බැලුවොතින් විශේෂයෙන්ම රාත්‍රියක නිදා ගන්න මේ හොඳ හීන දකින්න, එහෙම නැත්නම් සිහිනයක් ඇත්තටම දැකලා එහි ප්‍රතිඵලයක් අපිට කියන්න පුළුවන් වෙන්න නම් දවල් කාලේ නිදාගෙන එයා දවල් කාලෙත් එimhe හීනයක් දකින්න පුළුවන්. දිවා කාලේ සිහින සැබෑ වෙන්නේ නැහැ.
ඒවා නිෂ්ඵල සිහින වශයෙන් හඳුන්වනවා. රාත්‍රී කාලයේත් අපි නිදාගන්න යම්කිසි අධික ලෙස රාත්‍රිය බොහොම රැයක් ගත කරන තරම් විශාල කාලයක් පරාසයකට ඒ කියන්නේ දවල් කාලේදී අපි දකින හීන කවදාවත් සැබෑ වෙන්නේ නැහැ කියලා. සැබෑ වෙන්නේ නැහැ. ඇත්තටම සැබෑ වෙන්නේ නැහැ. රාත්‍රී පොඩි කාලේ ප්‍රතිශතයක්වත් නැහැ අපි දවල් කාලේ දකින හීන සැබෑ වෙනවා කියලා. හැබැයි රාත්‍රී කාලේ ගත්තොත් ඕක වෙනස් දෙකක් තියෙනවා. එකක් තමයි අධික ලෙස මහන්සි වෙමින් රාත්‍රී කාලයක්ම වැඩ කරලා අපි සේවා මුරේ වැඩ නිම වෙනකොට අධික මහන්සියකටපත් වෙලා සමහර විට පුටුවක් මත එහෙම නැත්නම් ඇලවුණු තැනක අපි හිඳි තැන අපිට මේ කියන යටි සිතට ගියා. එහෙම නැත්නම් අවිඥාන නැත්නම් අපි නිදාගත්තා. නිින්ද ගියා. දන්නේම නැතුව නිින්ද ගියා. හැබැයි අපිට සිහිනයක් දැක්කා. මේ සිහිනත් සැබෑ වෙන්නේ නැහැ. ඒ මොකද හේතුව අපි ඉන්න විඩාබරතාවයයි. අපි කිසිම පහසුකමකින් තොරව ඒ සැප පහසුවකින් තොරව අපේ නිින්ද වකුටු වෙලා අඩ නිින්දක හරියටම ඇඟට සමබරතාවයක් නැතුව අපි නිදාගත්ත කියන්නේ අපි ඉන්නේ සම්පූර්ණම ඒ විකෘතිමත් මනසකින් තමයි මේ මොහොතටපත් වෙන්නේ. ඒ නිසා වැඩ කරමින් ඉඳලා ඔහු දන්නේ නැතුව නිින්ද ගියා. ඇත්තටම අපි මේ නිදා ගන්න ඇඳට යන්නේ. මේ මෙතන තමයි අපි නිදා ගන්න හදන්නේ. දැන් අපේ වැඩ අවසන් මම මේ නිදා ගන්නයි හදන්නේ. හෙට උදේ තමයි අවදි වෙලා අහවල් වැඩ ටික කරන්න ඕන කියන සිතුවිලි බොහෝ ඇතුව ඇතමුන් නිින්දට යනවා. අන්න ඒ අය දකින්න සිහින සැබෑ වෙනවා. විශේෂයෙන්ම සැබෑ වෙනවා. ඒකට දැන් අපි සාමාන්‍යයෙන් කියනවා දැන් මේ නිදා ගන්න නැති හිතේ තියෙන දේද පේන්නේ කියලා කියන්නේ. සාමාන්‍යයෙන් අපි දෙයක් හිතේ දැන් නිදාගත්තොත් ඒක අපිට ගොඩාක් වෙලාවට පේන්න පුළුවන්. මේ ගැන කතා කරොත් ඇත්තටම අපි ඒක තමයි සිතුවිලි කියන දේවල් විශේෂයෙන්ම ස්මෘතියට ගන්නවා මතකයට ගන්නවා. අපි ඇහැට දකින්නේ නැති දේවල් පවා රූප සටහන් වගේසෙන් අර සිහින මාලිගා වගේ හිතේ තැම්පත් කර ගන්නවා. සමහර විට ආදරයක් සම්බන්ධව මුණ ගැහෙන කෙනෙකු පිළිබඳව බොහෝ හිතේ තිබුණු තාරුණ්‍ය කෙනෙකුට වෙන්න පුළුවන්. එහෙම නැතුව ගයක් හදාගන්න විදියක් නැහැ. ඒ ගේ හදාගන්න සටහනක් ඔළුවට මේ තැම්පත් වුණා වෙන්න පුළුවන්. ඒ වගේ දෙයක් රාත්‍රී කාලයේ දැකලා ඊට පසුදින උත්සාහ කරනවා නම් මම මෙහෙම නිවසක් හදනවා දැක්කා මේ විදිහට කියලා දිවා කාලයේ ඇත්තටම ඒ වෙනුවෙන් මනස ඒ පැත්තට යොමු කරගෙන හිටපු කෙනෙක් වුණොත් එහෙම එහි සිහිනේ සැබෑ පළගෙන දෙන්නේ නැහැ. ඒ තමයි මොකද මගෙන් බොහෝ අය අහලා තියෙනවා මේ එවැනි සිහින එක්තරා සිහිනයක් අහනවා මගෙන් මේ මම දැක්ක නේද මේ සිරිපාදයක්. මමත් බැලුවා මේ සිරිපාද කාලයත් ආරම්භයේදී මම ඇහුවා සිරිපාද යන්න එහෙම හිතක් තියෙනවද? අපි මේ ලබන සතිය යන්න බලාපොරොත්තුවක් තියෙනවා. ඉතින් ඒ වෙන්න හදන සවිඥාන ක්‍රියාවයි ඔහු දකින සිහිනයයි දෙක අතර කිසිදු වෙනසක් නැහැ. අර පෙර තීන දෙයක් ඔහුගේ මනසේ තැම්පත් වෙමින් රාත්‍රී කාලේ අර අවදි වෙච්ච දේ තමයි උනේ. අර ඒකයි මම පෙරදී කිව්වේ මීට කලින් කිව්වේ වාහන දෙකක් එකට ගැටෙනවා දැක්කා. ඒ වාහන දෙක ගැටෙනවා දකින දේ රාත්‍රී කාලේ බිය වෙලා ඇහැරෙනවා ඒකම දැකලා. නමුත් ඒ තමයි සවිඥානයේදී ස්මෘතියට ගත්ත දේ අවිඥානයේදී උපවිඥානයක් ලෙස අවදි වුණා කියන එක. අන්න මේ ආකාරයට තමයි මෙන්න මේ හීන දකින්නේ. මේ හීන දකින්න වගේම තවත් දෙයක් මෙතන සිද්ධ වෙනවා. මෙන්න මේ සිහිනවල සැබෑතාවය එහෙම නැත්නම් මේකේ හීනයක් දැක්කා. ඇයි මේ හීනය ඔහුගේ හිතේ තැම්පත් වෙලා නැත්තේ? එහෙම නැත්නම් මේ සිහිනය දැක්කා. ඒක සම්පූර්ණ මේ සටහන කියාපාන්න බැරි ඇයි? මෙන්න මේ හේතුව මත බලනකොට රාත්‍රී කාලයේ අවස්ථා තුනක් තියෙනවා. මෙන්න මේකත් විශේෂ වැදගත් වෙනවා. අපි අහනවමයි මේ ඔබ දැක්ක සිහිනය සාමාන්‍යයෙන් දැක්කේ නිින්ද ගිය ඒ ළඟමද නැත්නම් එළි වෙන ජාමෙද එහෙම කියලා. මෙන්න මේ ජාම කියන වෙලාවල් විශේෂයෙන් වැදගත් වෙලා රාත්‍රී කාලයේ තියෙනවා මුහුර්ති කාල තුනක්. පළවෙනි මුහුර්තිය ආරම්භ වෙනවා රාත්‍රී 12:47ට. මේකට කියනවා ශිව මුහුර්තිය කියලා. මෙන්න මේ ශිව මුහුර්තිය කියන එක තුලදී මේ විශ්වතලය කැළඹිලි ස්වභාවයක් ගන්නවා. ඒ නිසා තමයි ඔය පහතරට ශාන්ති කර්ම, උඩරට ශාන්ති කර්ම, එක ශාන්ති කර්ම ක්‍රමවල විශේෂයෙන්ම සබරගම ශාන්ති කර්ම මෙන්න මේ වගේ දේවල් වලදී රාත්‍රී කාලයේ මේ 12 ජාමේ ඒ වගේ වෙලාවවලදී යంత్ర මන්ත්‍ර කටයුතු වලදී ඔය යක්ෂ ප්‍රේත අමනුෂ්‍යයන් ආදී දේවල් ගෙන්නන්න ඒ වගේ ඒවට ආරාධනා කරන්න උත්සාහ දරන්නේ. මේ කැළඹිලි ස්වභාවයක් තියෙන ශිව මුහුර්තිය අවසන් වෙනවා උදේ 3:03ට. උදේ 3:03ට නැවත වාරයක් මුහුර්තියක් ආරම්භ වෙනවා. ඒ ආරම්භ වෙන මුහුර්තියට තමයි කියන්නේ විශ්ව මුහුර්තිය කියලා. විශ්ව මුහුර්තියේදී සිද්ධ වෙන්නේ අර වගේ කැළඹිලි ස්වභාවයක් නැහැ. එතෙන් පටන් යම්කිසි ආකාරයකින් මේ විශ්වතලය පිරිසිදු වාතාශ්‍රයකටපත් වෙනවා රාත්‍රී කාලය. ඒ කාල සීමාවේදී මනසයි විශ්වයයි එකට බැඳෙන වෙලාව.
හොඳටම මනසයි විශ්වය එකට බැඳෙන වෙලාව. මෙන්න සිහිනවල සැබෑ අරුතක් ගෙන දෙන සිහින දකින කාල ආරම්භය. මේ ආරම්භ වෙන කාලය උදෑසන 4:00 වනතුරු තියෙනවා. උදෑසන 4:00 නැවත මුහුර්තයක් ආරම්භ වෙනවා. ඒ තමයි මිනිසාට සුබවාදීම මුහුර්තය බ්‍රහ්ම මුහුර්තය. මෙන්න මේ බ්‍රහ්ම මුහුර්තය කියන්නේ විශ්ව ශක්තිය, විශ්ව දිවෙන්නා වූ ප්‍රභා සංශ්ලේෂණ බලය, ගහ කොළෙන් ලැබෙන ගුණාත්මක දේ, මිනිසාට පිබිදෙන්න ඕන වේලාව, මනස අවදි වෙන්න ඕන වේලාව, සවිඥාන ශක්තියකට යන්න ආරම්භක වේලාව, උදෑසන එහෙම නැත්නම් හිමිදිරි උදෑසන කියන වේලාව, උදෑසන 6 නෙමේ අපේ අවදි වෙන වේලාව, උදෑසන 4:00 උදෑසන 4:00ට අවදි වෙනවා නම් ඇත්තටම කෙනෙකු නිරෝගී බල සම්පත්තියක් ලැබීමේ ආරම්භක කාල වේලාව. රාත්‍රී කාලයේ දකින්න හීනවලදී අර වේලාසරින් එහෙම නැත්නම් අපි හිතමු 8ට නිදාගත්තා, 9ට නිදාගත්තා. ඒ අයට මේක පේන්නේ නැද්ද කියලා හිතෙන්න පුළුවන්. ඇත්තටම සීනවල ඒ ප්‍රතිඵලයක් ගෙන දෙනවා ඒ වෙලාවට. නමුත් යහපත් වාසනාවන්ත සිහින, සුබ සිහින බොහෝ අයට දැකලා ගොඩක් අය කැමති හීන දැකලා ඒ හීන සැබෑ වෙනව නම් යහපත් සිහින, වාසනාවන්ත සිහින. ඉතින් වාසනාවන්ත සිහින සැබෑ වෙන කාලය ආරම්භය නම් උදේ 3:03 සිට තමයි ආරම්භ වෙන්නේ උදෑසන දක්වා. නමුත් වේලසිනියෙන් එහෙම නැත්නම් රාත්‍රී කාලයේ අපි මේක ආරම්භක අවස්ථාව වශයෙන් කියන්නේ දිවා කාලයේ සිහින වලින් ප්‍රතිඵලයක් නැහැ කියන්නේ හැන්දෑවේ 6 එහෙම නැත්නම් මල හිරු බසින වේලාව එහෙම නැත්නම් ඉර අවරට ගිය වේලාවෙන් පසුව චන්ද්‍රයාගේ බලය එහෙම නැත්නම් චන්ද්‍ර කිරණ ශක්තිය මේ පෘථිවියත් එක්ක මුසු වෙන වේලාව තමයි මෙන්න මේ හීනවල ආරම්භක අවස්ථාවේ විදිහට හීන දකින්න හීනයක් ඇත්ත වෙන්න පුළුවන් කියලා කියන්නේ. නමුත් ඒවායේ භයානක සිහින විවිධ විදිහේ අපට ප්‍රශ්න ගැටලු සහගත වෙන සිහින රාත්‍රී කාලේ දකින්න පුළුවන්. රාත්‍රී 12:47 වෙලාවෙන් පසුව අපට පෙනෙනුත් සිහිනයක්. ඒ පෙනෙන සිහින ඇත්තටම සුබවාදී නැති සිහින බවට පත් වෙනවා. මොන දේ දැක්කත් කොයි දේ දැක්කත් ඒ කියන්නේ මේ වෙලාවේ දැක්කොත් ඒක සුබ නැහැ කියලා ඔබතුමා කියන්නේ. ඇත්තටම ඒ වෙලාවේ දැක්කොත් ඒ වෙලාවේ දකින්න සිහිනය එහි ප්‍රතිඵලය වාසන සුබ නැහැ. අපි සාමාන්‍යයෙන් ජීවිතේ ගත්තාම රාත්‍රී කාලය අපි නිින්ද කියලා කියන එකේදී අපි නිදි වරනවා. ඒක අපි සාමාන්‍ය වචනෙට කියන බලාපොරොත්තු කියන මිනිස්සු නිදි මරනවා කියලා. නිදි වරනවා. නිදි වර්ජිතව ඉන්නවා. එහෙම නැත්නම් නිදාගන්නේ නැතුව අපි ඉන්න උත්සාහ කරනවා. නමුත් ඒ වෙලාව මේ ශරීරය විශේෂයෙන්ම මනස මේ සම්පූර්ණම ඉල්ලනවා මේ වෙලාව විඩාබර වෙලාවක් ඔබ රිලැක්ස් වෙන්න. එහෙම නැත්නම් මේ වෙලාව ඔබ සම්පූර්ණම නිදහස් වෙන්න කියලා. ඒ නිදහස තමයි ඇඟ ඉල්ලන්නේ. ඒ මොකද පිබිදෙන වෙලාවේ ඒ නිදහස ඇඟට දෙන්න හොඳ නැහැ. පිබිදෙන වෙලාවේ ඒ පිබිදීම අවශ්‍යයි. මේක අපට පළවෙනියෙන්ම කියාපාන්නේ මිනිසුන් නොදන්නවා වුණාට ගහකොළ. එයින් අපිට ගන්න පුළුවන් දේවල් තමයි විශේෂයෙන්ම නිදි කුම්බා ශාකය, විශේෂයෙන්ම සියඹලා, හතුරු මුරුංගා. මෙන්න මේ වගේ දේවල් අපි දන්නවා හවස 4:05 වෙනකොට මේ කොළ හැකිලෙනවා. ඒක විඩාබර වෙලා. හැබැයි උදෑසන 4:05 වෙනකොට මේවා නැවත වාරයක් අවදි වෙනවා. ඉතින් මෙන්න මේ කාල වේලාවන් මිනිස්සු දෛනිකව අපේ විශේෂයෙන්ම මේ ශ්‍රී ලංකාව වාසී ජනතාව ගත්තාම බොහෝ දරිද්‍රතාවයෙන් පෙළෙන්නෝ වැඩි. ඒක නිසා මේ මිනිස්සුන්ගේ දින කාලයේ වෙලාවක් නැහැ වැඩ කටයුතු කරද්දී. ඒ නිසා රාත්‍රී කාලයේ මේ වැඩ අවසන් වැඩමුරේ දවස් දෙකේම ඒවා එක දවසට හරි කරලා නිමා කරන්න බලනවා. ඒ වගේම ඇතැම් අයට මෙන්න මෙහෙම දෙයක්ත් තියෙනවා. මේ සිහිනවල ලොකු දුර්වලතාවයක්. එහෙනම් දැන් මම කියන්නේ විශාල පිරිසක් සේවක පිරිසක් හසුරවන ආයතන පාලකෙක්. මේ ආයතන පාලකයාට තියෙනවා චෙක්පත් දාන්න, මේ පඩිනඩි ගෙවන්න, දෛනිකව එන බඩු මුට්ටු ටික ගන්න, මේ විවිධ දේවල් ප්‍රශ්න රැසක් ඔළුවේ තියාගෙන ඉන්න ගමන් මේ නිවසට එනවා. රාත්‍රී නිදා ගන්න. ඔහුගේ කෑම ආහාර වේල පවා ගන්නේ රස මේ මොනවද මේක හැදුවේ කියන මතකේ නෙමෙයි. ඒ වෙලාවෙත් සමහරට කැල්කියුලේටර් එකක් එහෙම නැත්නම් පරිගණකයක් වැඩ දෙනකම. මෙහෙම කරමින් ඉඳලා ඔහු සමහර විට මොනවා හරි ටිකක් පොත්පත් ටිකක් ලියන ගමන්ම එහෙමම නිින්ද ගියා. එහෙම නැත්නම් ඔහු වෙනත් කල්පනා රැසක ඉඳගෙන නිදි යහනට ගියා. මෙන්න මෙහෙම අයට සිහිනයක් දැක්කත් ඒ සිහිනවල සැබෑ අර්ථයක් ගෙන දෙන්නේ නැතුව යනවා. මොකද ඔහුගේ මතකය හෙට උදෑසන සිට කොහොමද මේ වැඩ කටයුතු ටික ආරම්භ කරන්න කියලා ඔවුන් බලාපොරොත්තු වෙන සිතුවිලි වලට ඇති කරගන්න. මම සැබවින්ම මෙන්න මෙහෙම දෙයක් මේ හීන කියන අපි මේ හීන තෝරා දෙන අතරතුරාවේ කියන්න කැමති වෙනවා. ඔබ
රාත්‍රී කාලේ නිින්ද කියන දේ එහෙම නැත්නම් මේ හීන දකින්න තැනට එනකම් හොඳ නිින්දකට යන්න කියන්නේ නිරෝගී බල සම්පත්තියකින් ආයු වඩා වර්ධනය වෙනවා. දවසේ වැඩ කටයුතු මුරය අවසන් කළා. හෙට නැවත ආරම්භ වනතුරුම ඔබගේ මනස නිදහස් කරගන්න එවිට පුළුවන් ඔබට හොඳ සිහින දකින්න. එවිට පුළුවන් ඔබට දීර්ඝායුෂ බලයක් උදා කරගන්න. අපි හිතනති බොහෝ දේවල් හීනවල තියෙනවා. ඉතින් හීනවලට ලොකු අරුතක් තියෙනවා ඇති කියලා මම හිතන්නේ අපි මේ කතාවෙන් ඔබට තේරෙන්නේ නැති. ඉතින් රිලැක්ස් ජීවිත කියලා හිටියොත් ඔබේ හීන ගැටලු වලටත් අපේ ඊළඟ වැඩසටහන තුලින් අපි සූදානම් ඔබේ හීන ගැටලු වලට පිළිතුරු සපයන්නට. ඔබේ හීනේ ඔබට සුබද අසුබද කියලා කියන්නේ මේ හැම දෙයක්ම අපි සූදානම් වෙනවා ඔබත් සමග කතා කරන්න. අපේ ඊළඟ වැඩසටහනේ සිට. ඉතින් අපි සූදානම් වෙන්නේ කෙටි විරාමයක් ලබා ගන්න හීන කතන්දර වැඩසටහන තුලින්. විරාමයෙන් අනතුරු ඔබ නැවතත් එකතු වන්නේ හීන කතන්දර වැඩසටහන සමග. ඉතින් අපි සූදානම් රිලැක්ස් ටීවී තුලින් ඊළඟ සතියේ ඉඳන් ඔබේ හීන ගැටළු වලට පිළිතුරු සපයන්නට. අද අපි කතා කරන්නේ සාමාන්‍යයෙන් හීනවල ඉතිහාසය සහ අපි සාමාන්‍යයෙන් හැමෝම වගේ නිරන්තරයෙන් දකින හීන පිළිබඳව. ඉතින් අපිට එකතු වෙලා ඉන්න ගාමිණී මහත්මයා. අපි දැන් මෙහෙම ප්‍රශ්නයකට යමු. මම අහන්නම් දැන් සාමාන්‍යයෙන් හීන දකින්න අපි ගැහණු පිරිමි ભેදකින් තොරව අපි හැමෝම හීන දකිනවා. එතකොට අපි මම උදාහරණයක් විදිහට කිව්වොත් දැන් ගැහණු කෙනෙක් දකිනවා අලියෙක්. පිරිමි කෙනත් ඒ හීනෙම දකිනවා. එතකොට මේ හීනේ තේරුම ගත්තොත් මේ හීනේ කොහොමද දෙන්නටම එක විදිහට බලපාන්නේ නැත්නම් දෙපාර්ශ්වයට වෙනස් විදිහටද මේක බලපාන්නේ? ඇත්තටම වෙනස් විදිහට බලපාන්නේ. වෙනස් විදිහට බලපාන දේ කියන ගමන් මට හිතෙනවා මේ හරි මිනිස්සු දන්නේ නැති බොහෝ වෙනස් දෙයක් කියන්න. එතකොට මේ මනස දෙකක්. විශේෂයෙන්ම මේ එහෙනම් ස්ත්‍රී පාර්ශවය පුරුෂ පාර්ශවය කියලා මේ කොටස් දෙකකට වෙන් කරනකොට මේ බොහෝ අය දැකලත් නැති සමහරට දැක්කත් එච්චර හිතන්නේ නැති දෙයක් තමයි මේ මිනිස්සෙක් වතුරේ වැටිලා එයා මිය ඇදලා තිනවා වතුරේ පාවෙනවා. ඒ පිරිමි කෙනෙක් නම් තවත් තැනක ගැහැණු කෙනෙක් වතුරේ වැටිලා එයා වතුරේ පාවෙනවා. මෙන්න මේ දෙන්න ගත්තාම බලන්න මේ දෙන්න වතුරේ පාවෙන විදිහ. වතුරේ පාවෙන්නේ පිරිමි කෙනා මුණින් අතට ගැහැණු කෙනා උඩු අතට. දැන් මේ වෙනස කොහොමද වෙන්නේ? අපි ආරම්භකේ කොහොම හිතන්න ඕන? ඇයි එහෙම වෙන්නේ? මම නම් ඔක හොයලා බැලුවා. හොයලා බැලුවාම තියෙනවා අපේ මේ ශරීරයේ විශේෂයෙන්ම මේ දෙපා සම්බන්ධ වෙන කයට සම්බන්ධ වෙන තැන එමෙන්න කලවා ප්‍රදේශය පිහිටන්නේ අනිත් පැත්තට එන්න මේක අස්ති කොටස් දෙක පිහිටන්නේ කවාකාරව නොපිටට පිහිටනවා පුරුෂ අයගේ ගැහැණු කෙනෙකුගේ පිහිටනවා සාමාන්‍ය ඔරුවක ආකාරයට අනිත් පැත්තට. ඒ ගැහැණු කෙනෙකුගේ එහෙම පිහිටන්නේ ගර්භාෂය කියන එකක් ඇති වෙන්න ඕන නිසා. ඉතින් ඒ හේතුව නිසා තමයි මේ දෙන්න මේ ශරීර දෙක වෙනස් භාවයකින් තියෙන්නේ. එහෙනම් මනස එහෙම නැත්නම් ශරීරයේ ඉන්ද්‍රියයන් ශරීරයේ තියෙන යම්කිසි අභ්‍යන්තර කොටස් මේ දෙන්නගේ දෙවිදියකට පිහිටනවා. ඒ දෙවිදියකට පිහිටීමේදී ශාරීරික ශුක්‍රාණු ශක්ති බලය කාට්ලේජ් මැරබෝන් ශක්තිය ශුක්‍රාණු බවට පත් වෙන කොටස පවා මේ දෙන්නගේ දෙවිදිය. මෙන්න මේ දෙවිදියක තියෙන කොටසේදී මනසට එහෙම නැත්නම් ස්මෘතිය ගන්න දැන් ඔය ආදි කාලේ මිනිසු කියන දෙයක් තමයි මේ ස්ත්‍රීන්ට තියෙනවා ඉන්නේ හැදිමිටේ මොලේ කියලා. ඉතින් මෙන්න මේ හැදිමිටේ මොලේ කියන වචනේදී තියෙන්නේ අන්නේ මනස ඔළුව මොළය මේකෙදි තියෙනවා විශාල දත්ත ගබඩා කරගත හැකි වෙනත්ම කොටසක් පුරුෂ පාර්ශවයේ. එහිදී මෙන්න මේ සිහිනය සාමාන්‍යයෙන් මනසට ඇති කරන්න ආරම්භක වෙන්නේ විශ්වයයි මනසයි දෙක එකට ඒකාබද්ධ වෙලානේ. මේ ඒකාබද්ධ වීමේදී ඒ ඒකාබද්ධතාවයේදී විශ්වයේ තියෙන ශක්තිය අධික ප්‍රභවයක් විදියට මනසට ඇදලා ගන්නවා තියුණු විදියටම පුරුෂ බලයේ පුරුෂයා පිරිමි කෙනාට. ඒ ගැහැණු කෙනාට වඩා අධික බල ශක්තියකින් එම චුම්බක බලයක් ඇදෙනවා. ඉතින් මෙන්න මේ චුම්බකත්වය මිනිස් සිද්දේකුත් අතරත් එහෙම වෙනවා. ස්ත්‍රී පුරුෂ කියන පාර්ශව දෙක. සමහරට ආදර සම්බන්ධතාවයක් ආරම්භ වෙන මූලාරම්භකයේදී චුම්බකත්වයක් දෙන්නේ මනස් දෙක. මනසවල දෙක. මේ දෙක එකට එකතු වීමේදී දෙකම එක සමානතාවයකට આવොත් ඔවුන් දෙදෙන ආදරය කරනවාමයි. ප්‍රතිවිරුද්ධතාවයකට આવොත් ඒ ආදරයක් වෙන්නේ නැහැ. එහෙනම් පළවෙනියෙන්ම කායික දෙයකට කියාපානවට වඩා මානසිකත්වය යම්කිසි රහසක් ඒ දෙදෙනා රහස් බලයකට ඒකාබද්ධ වෙනවා. මෙන්න මේ කියන ඒකාබද්ධතාවය මිනිසුන් දෙදෙනෙකු අතර ඒකාබද්ධ වෙනවා වගේම විශ්වතලයේදී රාත්‍රී කාලයේදී දෙවිදියකට තමයි මේ ඒකාබද්ධතාවය ඇති කරන්නේ. හැබැයි මෙන්න මෙහෙම තවත් දෙයක් සිද්ධ වෙනවා. රාත්‍රී කාලයේ යම්කිසි ගැහණු කෙනෙකු හිතනවා මගේ මහත්තයා දැන්
වැඩට ගිහිල්ලා දැන් අද 5ටවත් ආවොතින් පන්සලට යන්න මට එයත් එක්ක කියලා. හැබැයි බේම සිතුවිල්ල පුදුම ශක්තිමත් වෙලා එයා 5:05 වගේ වෙනකොට ගෙදර එනවා. වෙනද 8ට එන කෙනා 5ට ගෙදර එනවා. ඉතින් අරයටත් හරි පුදුමයි. ඇයිද මේ වුනේ කියලා. එයි ඇවිල්ලා කියන්නේ අද පන්සල් පැත්තේ ගිහිල්ලෙමුද කියලා. ඉතින් පුදුමාකාර විදිහට හිත කියවලා තියෙනවා. ඉතින් ඒක නිසා සිතුවිලි සිත් කියවන්න ආරම්භ වෙන තැනක් තමයි රාත්‍රී කාලය. විශේෂයෙන්ම රාත්‍රී කාලයේදී චන්ද්‍ර කිරණ ශක්තිය. චන්ද්‍රයාට කියනවා ස්ත්‍රී පාර්ශව ග්‍රහයක් කියලා. සූර්යයාට කියනවා පුරුෂ පාර්ශව ග්‍රහයක් කියලා. ඒ නිසා චන්ද්‍ර කිරණ ශක්තියත් එක්ක රාත්‍රී කාලයේ මනස කියවන්න පුළුවන් කමක් තියෙනවා ස්ත්‍රී පාර්ශවයට. ඉතින් ඒ හේතුව නිසාම මෙන්න මේ දෙදෙනා අතර දකින්න සිහින ඇත්තටම වෙනස් භාවයකට පත් වෙනවා. පුරුෂාධිපති බලය සූර්යයාට අයත් පුරුෂාධිපති බලයේ සිහින දකින්න ක්‍රමයත් ස්ත්‍රියාවට අයත් ඒ චන්ද්‍ර කිරණ ශක්තියට සමාන සිහින දකින්න ක්‍රමයත් මේ දෙකේදී මේ සිහිනවල අරුත් දෙනකොට මේ ශක්තිමත් අරුතක් ඇති වෙනකොට මෙහි අර ස්ත්‍රී පාර්ශවයේ දැකපු සිහිනයේදී ගොඩක් වෙලාවට තවත් දෙයක් මේ තුල වැදගත්ම දෙයක් තියෙනවා. ඒ හීනය දැකලා උදෑසන සවිඥානයේ එහෙම නැත්නම් අවදි වෙලා මේ අවදි වුණු දෙදෙනා විශේෂයෙන්ම ගැහණු කෙනෙකු අපි කියනවා හරි ඉක්මනට ඒ අය සැලෙනවා. එහෙම නැත්නම් හරි ඉක්මනට ඒ අය ඒ දක්වපු සිහිනේ භයානක වුණොත් එහෙම එයා ඒ වෙනුවෙන් තැවීමකටපත් වෙනවා. භීතියකටපත් වෙනවා. මේ භීතියකටපත් වෙන්නේ සවිඥානයේදී. සවිඥානයේදී භීතියකටපත් වෙනකොට හරි පුදුමාකාර දෙයක් අපේ ශරීරය තුළ වෙනවා. මේ අපේ ශරීරයේ වටේ වැඩ කරනවා ඕරෝන් එක කියලා එකක්. මේ ඕරෝන් එක කියලා කියන එක බුදුරජාණන් වහන්සේට තුන මේ ඕරෝන් තරල ඕරෝන් කිරණ පහ. ඒකට තමයි කිව්වේ නීල පීත ලෝහිත ඕදාත මාංජේෂ්ඨ කියලා. ප්‍රභාෂර බලය හැදෙන්නේ එතනින්. මේ ඕරෝන් එකක් අපිට තියෙන මොන හරි වර්ණයක. ඒක අධි ශක්තියෙන් අපේ වටා ගමන් කරනවා. මෙන්න මේ දෙය අර රාත්‍රී කාලයේ දැකපු සිහිනේ නිසා ස්ත්‍රී පාර්ශවයේ හරි ඉක්මනට සැලෙන මනස මං කිව්වේ අර ප්‍රමාණي. ඒ නිසා එයා මේ ඉක්මනින්ම මේ ගොඩක් බීතිකටපත් වෙනවා. අර ඕරෝන් එක දුර්වල වෙනවා. ඕරෝන් එක දුර්වල වෙනකොට අර අපිට වෙන්න යන විපත්තිදායක දේ හරි ඉක්මනට අපිට ළඟා වෙනවා. හැබැයි පුරුෂ බල ශක්තිය ඕරෝන් එකේ දුර්වලතාවයේ අඩුකමයි හේතුවෙන් ඔහුට සමානයෙන් ඒ සීනය අසුබ දෙයක් වුණත් ඒ සීනය එහෙම බලපෑමක් වෙන්නේ නැහැ. හොඳ සීනයක් වුණොත් කොහොමද ඉතින් අපි සිතේ සතුටින් ඉන්නේ? ඒ කියන්නේ වැඩිම අසුබ පැත්ත තියෙන මේ ගැහණු පාර්ශවයට. ඔව් අසුබ දේම ගැහණු පාර්ශවයට වෙනවට වඩා කුඩා දෙයකින් උනත් අපි හිතමු සාමාන්‍ය සවිඥාන ශක්තියේදී අතරමඟකදී ඇති වෙන අරගල. කියන්නේ අර කිහිනක් දැක්කොත් ඒ කියන්නේ හිත පසුතැවිලි වෙනවා. ඔව් අන්න ඒ දේ තමයි මම කියන්නේ විශේෂයෙන්ම අපි රාත්‍රී කාලයේදී දකින හීන වලින් සිහින සැබෑ වෙන දේ ගැන අපි විශ්ලේෂණය කළා. අපි මේ හීන ගැන හීන කතන්දරයක් ගැන අපි කියනවා හීන කතන්දර. මේ හීන කතන්දර විශේෂයෙන්ම මම හිතන්නේ ඇත්තටම වෙනස් විදියටම අපි මේ රිලැක්ස් ටීවී තුලින් දෙන්න බලාපොරොත්තු වෙන්නේ. ඉදිරියට මේ අද ආරම්භ කරගෙන මේ ඉදිරියට යනකොට අර එළි වෙන ජාමයට හොඳ සෙල්ලම් වගේ මේ අමුතු දේවල් මේ තුලින් ඔබට දැක ගන්න දැනගන්න එක කෙම් ක්‍රම ඔබ දැකලා නැති විශ්මිත ක්‍රම මේවා ලංකාවේ ඔබට අලුතෙන්ම කවදාවත් දැකපු අහපු නැති ක්‍රම මේ තුලින් ඉදිරියට දෙන්න මම විශේෂයෙන්ම බලාපොරොත්තු වෙනවා. මේකේ ආරම්භකයේ දේ තමයි ඔබට මේ අරුත කියා දෙන්නේ. මූල ආරම්භයේ මූල ආශ්‍රටක මම අද මේ විදිහට කියන්නේ අපි මේ කතා කරන්නේ. ඉතින් ඒ හේතුව නිසාම මේ අහන ප්‍රශ්නයත් හරි අමුතු ප්‍රශ්නයක්, හරි හොඳ ප්‍රශ්නයක්, ඔබට තියෙන ප්‍රශ්නයක් මේ අහන්නේ විශේෂයෙන්ම මේ ස්ත්‍රී පාර්ශවයේද මේ සැලෙන්නේ එහෙම නැත්නම් ඒ අයද මේ පීඩනයකටපත් වෙන්නේ පුරුෂ පාර්ශවයේ නොවේද කියලා. ඉතින් ඒ හේතුව බැලුවහම ඇත්තටම ස්ත්‍රී පාර්ශවයේ එහෙම සැලෙනවා කියලා අපි එහෙම කියන්න හදන්නේ ඒ අය අර ඕරෝන් කියන දේ තමයි විශේෂයෙන්ම දැන් අපි ගෙදරක මේ සහකරුවා සහකාරිය කියලා දෙන්නෙකුගේදී සහකාරියට සහකරුවා කියලා කියන කෙනා රැකවරණය දෙන එයාගේ රැකවරණය තමයි තියෙන්නේ ශක්තිමත් රැකවරණය. පුරුෂ බලය කියන්නේ පෞරුෂ බලය කියන එක. එතන මේ පෞරුෂ බලය රැකවරණය දෙනකොට අර ස්ත්‍රී පාර්ශවයේ පෙන්වන්නම හදන්නේ අරයාගේ රැකවරණ බලය නිසා තමයි අරයාගේ ඕරෝන් එක ශක්තිමත් වෙලා තියෙන්නේ. ඒ ශක්තිමත් භාවය නිසා තමයි එයා දෛනික ක්‍රියාවල යහපත් ගත කරන්නේ. නමුත් රාත්‍රී නිින්දෙදී ඒ කොයිතරම් තම සැමියා හෝ පුරුෂ පාර්ශවය කෙනෙක් සමීපේ හිටියත් අරයා රාත්‍රී නිින්ද කියන්නේ නිින්දත් එක්ක තනි වෙනවා. ඒ නිින්දත් එක්ක තනිවීමත් එක්කම එයාගේ මනස යන්නේ ඒ තනි වුණු ලෝකෙත් එක්ක සැරිසරමින්. එතකොට එයාට ආරක්ෂකයෙක් නැහැ. ඒ ආරක්ෂකයෙක් ඉන්නේ සවිඥානයේදී පමණයි. අවිඥානයේදී ආරක්ෂකයෙක් නැහැ.
අන්න අවිඥානයේදී ආරක්ෂකෙක් නැති නිසාම තමයි එයා ගොඩක් වෙලාවට අර දවල් කාලේ බීතියටපත් වෙන සැලෙන තත්යකටපත් වෙන්නේ. ඒ නිසාම ඇතමුන් ඇත්තටම උදෑසන අපි මේ වැඩසටහනේ හරය මේකයි. ඇත්තටම මේ වැඩසටහනෙන් දෙන්න හදන දේ මේකයි. ඔබගේ රාත්‍රී කාලයේ සිහින වලින් බීතියටපත් වෙලා දෛනික සවිඥානයේදී වැඩ කටයුතු මේ විනාශ කරගන්න, වැඩ කටයුතු අතපසු කරගන්න, වැඩ කටයුතු වලට හානි කරගන්න, දවසේ සවිඥානයේදී විය යුතු දේන් අලාභ හානි කරගන්න එපා. ඔබට පුළුවන් පිළිතුරු ඕනෑම දෙයකට විකල්ප තියෙනවා. ඒ නිසායි අපි මේ රිලැක්ස් ටීවී හරහා බැඳිලා ඉන්නේ ඔබත් එක්ක එකට මේ හීනවලට මේ විදියට හීන කතන්දර කියන්නේ. හොඳයි ඔබ දැන් කිව්ව දෙයම මම පටන් ගන්නම් මේ විකල්ප තියනවා කිව්වා අපිට ක්‍රම තියනවා කිව්වා අසුබ හීනයක් දැක්කොත් හරි මොකක් හරි දෙයකට ඕනම පිළිවෙලක් තියනවා කිව්වා. මම මෙහෙම ප්‍රශ්නයක් අහනවා මම ගොඩක් කරලා අහලා තියෙනවා දැන් අපි දන්නේ අපි දකින්න හීනේ අපිට සුබද අසුබද කියලා. නමුත් අර දකින්න විදියෙන් මේක එච්චර හොඳ හීනයක් නෙමෙයි කියලා අපිට හිතුනහම අපි අහලා තියෙන දේ තමයි මේ හීනේ කාටවත් කියන්න නැතුව කරන්න වැඩපිළිවෙලක් තියෙනවා කියලා. කෙනෙක්ට කියන වඩා හොඳයි මේක තමන්ටම වැඩපිළිවෙලක් තියෙනවා කියලා දේ අපි අහලා තියෙනවා. අපි අසුබ හීනයක් දැක්ක සමහරට ඒක සුබ වෙන්නත් පුළුවන්. හැබැයි අර අපේ හිතට තේරෙනවානේ මේක සුබද අසුබද කියලා. අපි කතා කරමු අපි අසුබ හීනයක් දැක්කොත් අපිට තේරෙනොත් මේ හීනේ අපිට සුබ නැහැ කියලා කෙනෙක්ට කියන්න කලින් අපි මොනවාද අනුගමනය කරන්න ඕනේ? කෙනෙක් හොඳම ප්‍රශ්නයක් අහන්නේ මේ ඒක තමයි මිනිස්සු දැවෙන ප්‍රශ්නය. අපි දෙයක් ඒ වගේ සීනයක් දැකලා අපි කලබල විය යුතු නැහැ. ඒක තමයි උතනට එන්න මොන මාතු තැන. කලබල වෙන්නේ නැතුව මම දැන් හීන ගැන දන්න කෙනෙක් හොයාගන්නට අමාරු වෙන්න පුළුවන්. තව කෙනෙකුට කියන්නේ නැතුව ඉන්නත් පුළුවන්. හැබැයි මේ සිහිනය අසුබ සිහිනයක් නෙවෙයි. මේ අසුබෙන් බේරෙන්න ක්‍රමයක් තියෙනවා. අපි උදාහරණයක් අසුබ හීනයක් අරගෙන ඒක පොඩ්ඩක් කතා කරමු. අපි අසුබ හීනයක් කියලා කියනවා මෙන්න මෙහෙම. ඇත්තටම තදබල අසුබ හීනයක් තමයි නාගයෙකු ගෙලේ වෙලෙනවා දැකීම. නාගයෙකු ගෙල වට කර වෙලෙනවා දැකීම. එය මාරාන්තික මේ අපලයක් ගෙන දෙන සිහිනයක්. ඇත්තටම එහෙම වෙච්ච දේවල් සහ මිනිසුන්ට එහෙම සිහින දැකලා අද අය ජීවිතුන් අතර නැහැ. ඉතින් ඒක නිසා ඒක අති භයානක සිහිනයක්. ඉතින් මෙන්න මේ වගේ සිහිනයක්. එහෙම නැත්නම් ශරීරයෙන් අධික ලේ වහණය වෙනවා, ලේ වැగిරෙනවා දකින්නවා. මේවා ඒ ලේ අපේ ඇඟේ තැවරෙනවා දකින්නවා. මේවා භයානක සිහින. ඒ නිසා ලේ වැగిරෙනවා දැක්කහම ඒ ලේ වැగిරෙනවා දකින්නකොට අපිට හිතෙන දෙයක් තමයි උදෑසන ඇත්තටම මේ ඉදිරිය ලේ වැగిරෙයිද? එහෙම නෙමෙයි. මේ දකින්න සිහිනේ ප්‍රතිඵලයේ එයම වෙන්නේ නැහැ. නමුත් මේවා භයානකයි. මේවා හොඳ නැති සිහින අපි කැමති නැහැ අපේ ඇඟේ මధుරයක හරි වාඩි වෙලා කනවට. ඉතින් ඒක නිසා මේවායෙන් බේරෙන හරි අමුතු ක්‍රමයක් තියෙනවා. හරිම ලෙහෙසි. ඔබ දැන් අද රාත් දැන් රාත්‍රී කාලේ දැක්ක සිහිනේ. උදෑසන නැගිටලා කිසි දෙයකට බයක් නැතුව ඔබට පුළුවන්කමක් තියෙනවා මෙන්න මෙහෙම දෙයක් කරන්න. හැබැයි එක සිහිනවලදී ලොකු වෙනස්කම් දේවල් වෙනවා. සාමාන්‍යයෙන් මම මේ කියන්නේ ඔබට කරගන්න පුළුවන් අර අහුව වගේම මේක මොකද මේක කරන්න අර සහනයක් කියලා දෙන මානසික සහනයක් කියලා දෙන. එහෙම නැත්නම් එයින් යම්තාක් දුරකට බෙහෙරෙන ක්‍රමය. ඒ තමයි ඔබට පුළුවන්කමක් තියෙනවා දෙවනි දින රාත්‍රී නිින්දෙදී මේ හීනයකින් ප්‍රතිඵල ගෙන දෙන්නට පෙර දෙවනි දින රාත්‍රී නිින්දට පෙර ඔබ නිින්දට යන යහන ළඟට ගිහිල්ලා නිදි යහන ළඟට ගිහිල්ලා එහි නිදි යහන ළඟට ගිහිල්ලා වාඩි වෙනවා. හැබැයි කතා කරන්නේ නැතුව නිශ්ශබ්දව ගෙදර කිසි කෙනෙකුත් එක්ක කතා කරන්නේ නැතුව එළියට බහිනවා. රාත්‍රී කාලේ කොස්කොලයක් කඩා ගන්නවා. එහෙම නැත්නම් පෙර කොස්කොලයක් ගෙනල්ලා හරි තියා ගන්නවා. මේ කොස්කොලය වම් අතේ තියාගෙන බිමට පහත් වෙනවා මිදුලේ දකුණු අත මේ අතේ අල්ල කියන ප්‍රදේශය බිමට තදින් වදින විදියට. ඒ තදින් වදින විදියට තියාගෙන ඔබට පුළුවන් ඒ අත මිටමලවන්නේ නැතුව අත එහෙම උස්සලා ඒ අතේ ගෑවුණු වැලි කැට ටික අර වම් අතේ තියෙන කොස්කොලයට දාගන්න. ඒ වම් අතේ තියෙන කොස්කොලයට දාගත්තට පස්සේ මෙහෙම තුන් වතාවක් අර විදිහටම ගන්නවා. අත මිටමලවන්නේ නැතුව. අරගෙන මේ අතේ තියෙන දැන් කොස්කොලේ තියෙන වැලි කැට තියෙන ප්‍රමාණය ටික තියෙන ඒ ටික කොස්කොලයත් එක්ක දෙකට තුනට නවලා සද්ද නැතුව ඇවිල්ලා නිදන කොට්ටේ ඇතුලේ ගහලා තියෙනවා. ඒ නිදන කොට්ටේ ඇතුලේ ගැහුවට පස්සේ අන්න ඔබට ඒ භයානක සිහින ප්‍රතිඵලයක් ලබා දෙන්න භයානක සිහිනයක් ගැන ඔබ පෙර දැකපු සිහිනේ ප්‍රතිඵලය ශූන්‍ය වෙලා යනවා. කිසිම ප්‍රශ්නයක් නැහැ. දින 7ක් ඒ කොට්ටේ ඇතුලේ අර දේ තියෙන්න ඕන. පසුව බැහැලා බැස යන ජලයකට දානවා.
ඉතින් මේ තමයි ඔබට සහනයෙන්ම කරගන්න පුළුවන් දේ. ඇතමුන් මෙන්න මෙහෙම දේවල් කරනවා. ආදී මුතුන් මිත්තගේ ඉඳලා මම මේ කියන්නේ ඇත්තටම මේ අලුතෙන් හොයාගත්ත දේ කියලා නෙමෙයි. අලුතෙන් මිනිසුන්ට මේ දෙන්න හදන අලුත්ම දේ මේ රිලැක්ස් ටීවී හරහාම දෙන්න හදන දේ. මොකද අපි මේකේ ආරම්භ කළත් දෙන්න හදන්නේ ඒ හේතුවම තමයි. මේකෙදි කියන දෙයක් තමයි අර දෙහි ගහට කියනවා කියන එක. ඉස්සර මිනිස්සු පැංගිරි ගහකට කියනවා. එතකොට සියලු දෝෂ සියලු දේවල් නැති වෙලා යනවා. මේ ඒවා ඒ ප්‍රතිඵලෙ එන්නේ නැහැ. ඒවා භයානක වෙන්නේ නැහැ. පැංගිරි ගසක් නිසා විස නාශනය වෙන නිසා කටින් පිට වෙන හඬ පට තුනක් තියෙනවා. ඒ තමයි වාක් ශක්ති බලයේ ප්‍රාණාක්ෂර මධ්‍යාක්ෂර ශූන්‍ය අක්ෂර කියලා. මෙන්න මේ අක්ෂර බලයේ සියලු විස නැති වෙනවා. කටින් හඬෙන් කිව්වට පස්සේ ඊට පස්සේ කාට කිව්වත් කමක් නැහැ කියන එක තමයි. ඒ නිසා තමයි කියන්නේ කාටද කියන්න කලින් ඒ වගේ දෙයක් කරන්න කියලා. එහිදී අපට අර භයානකත්වයේ අත්පත් වෙන්නේ නැහැ. ඉතින් ඒක නිසා මම මේ සිහිනවලට මේ දේවල් එකතු කරගන්නෙත් ආදී මුතුන් මිත්තගේ ඉඳලා අපේ ලංකාවේ ෂෙයා වෙලා යන කොටසක් තමයි ඒ අය දැන් කොටසක් වශයෙන් අපිට ඉන්නවා ආදිවාසීන් කියලා. අපි ඒකට වැඩි කොටස කියලා කියනවා. ඉතින් ඒක නිසා මම ඒ ඇත්ත එක හුඟක් සමීපව ඇසුරු කරනවා. ඇසුරු කරන්නේ මේ ගහකොළට තුරුලතාවලට ආදරය කරන නිසා ඒ අය මේ රාත්‍රී කාලයේ මේ ලෝතලයේ වෙන විපර්යාසයන්, දිවා කාලයේ වෙන විපර්යාසයන්, නින්දේදී වෙන අත්දැකීම් මේ හැම දෙයක් පිළිබඳව පුදුමා පරාසයකට දන්න අය. ඒ අය මේවා එළියට දාන්නේ නැහැ. ඒ අයගේ ඒ ගෝත්‍රිකයෝ ඒ කොටස විතරක් ඒගොල්ලොන්ගේ ඒ වැඩි කොටස විතරක් ඇතුලේ ඒවා මේ සරණේ මේ සැරිසරන විතරයි පිටස්තර එන්නේ. නමුත් ඒ පිටට දත්ත ටික ගේන්නේ මම තමයි ඒ ඇත්ත ගේන්නේ. මම තව පුංචි ප්‍රශ්නයක් අහන්න. දැන් අපි කලින් කතා කරා හීන දකින වෙලාවන් අනුව මේ හීන වෙනස් වෙනවා කියලා. දැන් සාමාන්‍යයෙන් කෙනෙක් අපි හිතමුකෝ නිින්දට යන්නේ රාත්‍රී 10ත් 11ත් අතර කියලා. අයිමත් එයා අවදි වෙනකොට අපි හිතමු පාන්දර 5-6 වෙන්න පුළුවන්. මේ කාල සීමාව තුළ දකින හීන වෙලාව අනුව වෙනස් වෙනවද? සාමාන්‍යයෙන් ඔබ වෙලාවල් 3ක් ගැන කියලා කිව්වා සුබ අසුබ. එතකොට මේ සමහරට අපි නැගිට්ටාම අපිට මතකත් නැහැ මේ හීනේ කොයි වෙලාවෙද දැක්කේ කියලා. ගොඩක් වෙලාට හිතෙන්නේ මේක නිදා ගත්තාම දැක්කා එක්ක පාන්දර දැක්කා මේ විදිහ කියලා. සාමාන්‍යයෙන් මේ වෙලාවල් 3 හැර අපි විරාමයට කලින් කතා කරපු ඒ වෙලාවල් 3 හැර සාමාන්‍යයෙන් දකින හීනක කොහොමද සුබ අසුබ ගෙන එන්නේ? ඔව්. එහෙම බැලුවාම දැන් උදෑසන 4:00 පස්සේ උදේ ඉර උදාව කියන එකක් උදා තියෙනවා. ඒක අපි කියන්නේ සමකයට උඩින් උඩට සූර්ය එනෙම එහෙම නැත්නම් දේශාංශකයට අක්ෂාංශයට ගමන් කිරීම සූර්ය උදාව කියනවා. මේ සූර්ය උදාවට පස්සේ මේ වාතලයේ විශ්වතලයේ තියෙන ඔක්සිජන් වායු පටලය සහ වෙනත් කිරණ ශක්තියින් වෙනස් වෙනවා. ඒ වෙනස් වීමත් එක්කම අපිට මෙහි ගෙන දෙන හරය, මෙහි ගෙන දෙන ප්‍රතිඵල ශූන්‍ය වෙන්න බලනවා. සිහින දකින්නවා, භයානක සිහින දකින්නවා. එහිදී වෙන්නේ මෙන්න මෙහෙම දෙයක්. විශේෂයෙන්ම එහි සිහින ප්‍රතිඵලය ගෙන දෙන්නේ නැති වුණාට ඒ සිහින ප්‍රතිඵලය හිතේ තියාගෙන තැවෙන නිසා දෛනික වැඩ කටයුතු අඩාල වෙනවා. ඒ නිසාම ඔහුට හිතෙන්න පුළුවන් මං ඊයේ හීනයක් දැක්කා. ඒකම තමයි මේ අපරාධිනේ වැඩේට මෙහෙම හේතු වෙන්න හේතුව. නැත්තම් මට මෙහෙම වෙන්න විදියක් නෑද? සමහරට හෙට දින කියන දිනේ බොහොම අත්‍යවශ්‍යම දෙයක් ලබන්න ඔව් රාත්‍රියේ ඉඳාගත හෙට එළි වෙන්නේ කීයටද කියලා හිතාගෙන මේ කොහොම හරි මේ දෙක ගන්න යන්න ලබන්නේ. රෑ දැක්කන් 아무තු හීනයක්. එහෙම නැත්තම් මේක දැක්කේ ඔහුට අඩනින්ද ඇති වුණු අර කිව්ව වෙලාවෙ නෙමේ වේලසනියෙන් කියන වේලාසනියෙන්. මේක දැක්ක වෙනත් වෙලාවක මම කිව් මුහුර්ත තුනට අදාළ නැතුව දැක්කා. දැකලා ඊට පස්සේ ඔහු සිහිනුවන ඇවිල්ලා සවිඥානේ ඇවිල්ලා කල්පනා කරනවා මේ මාර වැඩේ දැන් හෙට අර වැඩේ මෙහෙම වෙයිද දන්නේ මම මේ විදියට දීනිනුත් දැක්කා කියලා. ඇත්තටම මෙන්න මේකෙදි අපි කියන දෙයක් තමයි මේ මම දේශන තියනවා මතක තබා ගැනීමේ රහස් කියලා මනස මුල් කරගෙනම ඇත්තට මේ දේ කරන්නේ. විශේෂයෙන්ම මේ දේ කරන්න හේතුව දිරිය ශක්තියක් දෙනවා මේ අධ්‍යාපනය ලබන ළමුන්ට විභාග ආදී දේවල් වලට සමීප වෙන්නේ. හොඳ දක්ෂ ළමෙක් නමුත් මේ ළමයාගේ මේ දක්ෂතාවය තියෙනවා. නමුත් හෙට තියෙන විභාගෙට අදරෑ නිදා ගන්නකොට බුද්ධම විදියට බයක් ඇති කරගෙන. ඒ බය නිසා හෙට දවසේ එන ප්‍රශ්න පත්‍රයට පිළිතුරු සපයද්දී පිළිතුරට ආසන්න පිළිතුරු බයට සපයලා එහින් Tamanට අසුබයක් වෙන්න පුළුවන්, අවඩක් වෙන්න පුළුවන්. මෙන්න මේ හේතුව මතම
මතක තබා ගැනීමේ රහස් කියලා. ඉතින් මේ මතක තබා ගැනීමේ රහස් කියන තුලින්ම මම කියන්නත් බලනවා මෙන්න මේ කොහොමද මේ මනසකින් අපිට මනසක් තුළට ගැබ්බෙන දේවල් වල ප්‍රතිඵලගෙන දෙනවද නැද්ද කියන්නේ. එහිදී බය බීතියකටපත් වෙන අනිසි බීතියකටපත් වෙන දේ නැති කරන්නයි මම එම වැඩසටහන කරන්නේ. ඒ නිසාම මම කියනවා අනිසි බීතියකටපත් වීම නිසාමයි ඔබට ඒ දේ වෙන්නේ. විභාගයට යන ළමයෙකුට මම මේක පාස් වෙයිද නැහැ විභාගේ පාස් වෙයිද නැහැ මට මේක ප්‍රතිඵල ලැබෙයිද නැහැ කියන මැද එහෙම නැත්නම් එයා සිතුවිලි දෙකක ධාරාවක දෙපැත්තට දෝලණය වෙමින් ගියොත් අනිවාර්යෙන් එහි ප්‍රතිඵලයත් ඒ වගේම අඩාල වෙන්න පුළුවන්. ඕරෝන් එක එහෙම නැත්නම් අපේ ශක්තිමත් මේ අපේ වටා ගමන් කරන ශක්තිමත් කිරණ කදම්බය ශක්තිමත් තබාගෙන මම මෙහින් ජය ගන්නවා කියන තැනකට ගියොත් අනිවාර්යෙන්ම ජය ලබනවාමයි. ඒක නිසා රාත්‍රියේ දකින්න සිහිනවල ප්‍රතිඵල ඔබට ඇත්තටම මේ ප්‍රතිඵලයන්ගෙන් අපි භෞතිකව අපි අත්විඳපු දේවල් අහපු දේවල් දැකපු දේවල් ඒවා ගොඩාක් දුරට අපි පරිේශන නිරීක්ෂණ මට්ටමින් බලලා එහිදී ප්‍රතිඵල ගෙන දීලා තින්නේ ඇත්තටම එහි ප්‍රතිඵල අති භයානකයි කියලා. බොහෝ අයට දෛනිකව වැඩ කටයුතු වලදී ඇතිවෙන ප්‍රශ්නයකටපත් වෙන්න කලින් අර මම කියන හෝරාවන් වලදී සිහින දැකලා එහි ප්‍රතිඵලය වෙන්නත් පුළුවන්. නැත්නම් අනිවාර්යයෙන්ම අර විදියට අර ඔබතුමිය කියන වගේ අඩාල වේලාවකදී දැකලා එහි ප්‍රතිඵලය වල වෙන්නත් පුළුවන්. මේමයි සිහින ප්‍රතිඵල. හොඳයි. දැන් මේ ඔය කිව්ව කතාවට මම දෙයක් එකතු කරන්නම්. දැන් ගොඩාක් කටි අපි හැමෝම හීන දකිනවා. සමහරු දකින හීන ඇත්තටම ඒගොල්ලෝගේ ජීවිතේ දැන් අද හීන දැක්කොත් හෙට උන් නැතත් කවදා හෝ දවසක ඒ හීන ඒ විදිහටම වෙන දේවල් තියෙනවා. අපි මේ විරාමයෙන් පස්සේ කතා කරමු. එහෙම හීන දකින පිරිසක් ඉන්නවා වෙන්න පුළුවන්. ඔබ දකින හීන ඔබේ ජීවිතේ අනිවාර්යයෙන්ම ඉදිරියේදී වෙනවා. ඉතින් අපි විරාමයෙන් අනතුරු ඒ ගැන කතා කරන්න සූදානම්. මම මතක් කරන්නම් ඔබට ඊළඟ සතියේ ඉඳන් කොහොමද ඔබේ හීන ගැටලුව අපිට කියන්නේ කියලා. අපිට WhatsApp පණිවිඩයක් එවන්න. ඔයගොල්ලෝගේ මැසේජ් එක ඔයගොල්ලෝගේ හීන ඉතාමත් පැහැදිලිව අපිට කියන්න. මම අපේ දුරකථන අංකය මතක් කරන්නම්. 077යි 84 39 700 කියන අපේ දුරකථන අංකයට ඔබේ හීන ගැටලුව අපිට කියලා එවන්න. අපි සූදානම් වෙන්නේ පුංචි විරාමයක් ලබා ගන්න. ඔබ නැවතත් එකතු වෙන්නේ රිලැක්ස් ටීවී හීන කියන හෝරාවත් එක්ක. ඉතින් මේ හෝරාව වෙන් කරලා තියෙන්නේ ඔබේ හීන ගැටලු වලට පිළිතුරු සපයන්න. හැබැයි අද ඒ දන් නෙමෙයි. අපි ඊළඟ සතිදන් තමයි ඒ දේ ඒ විදිහටම ඉෂ්ට කරන අපිට එක ගාමිණී මහත්මයා ඉන්න. මම බ්‍රේක් එකට යන්න කලින් ප්‍රශ්නයක් යොමු කරා. ප්‍රශ්නේ නැවතත් මම මතක් කරන්නම්. අපි හැමෝම හීන දකිනවා. මේ අතරින් ගොඩක් දෙනෙක් දකින හීන ඒගොල්ලෝගේ සැබෑ ජීවිතයේදී වෙනවා. මේ ගැන කතා කරොත් හොඳම ප්‍රශ්නයක්. හීන ඇහුවට ඔන්න ඕවා මිනිසුන්ට හිතෙන්නේ නැහැ. හොඳම දෙයක් ඔබට දෙන්න බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන්ම ওই දෙයට තමයි කියන්නේ හැමෝගෙම මනස එක විදිය නෑ. ඇතම් අයට තියෙනවා විඥාන ශක්තිය කියන එක. ඒ කියන්නේ ඥානය විඥානය. ඒ විඥානය කියන එක මේ සැබෑ සිහි කල්පනාවේදී නැත්නම් සවිඥානයේදී ඇති වෙන දෙයක්. ඇතම් අය ඉන්නවා මේ අපි කියනවනේ ඉස්සර කාලේ හිටියා කියලා සෝවාන්, සක්‍රුදාගාමි, අනාගාමි රහතන් වහන්සේලා. එතනින් එහාට ගිය මේ කෙනාට තමයි අරහත් නම් ලෝතර බුදුරජාණන් වහන්සේ කියලා කිව්වේ. එතකොට මෙන්න මේ කියන ඥානයේ විඥාන ශක්තියක් ඔය ඇති කරගන්න සාමාන්‍යයෙන් අපේ අතර මිනිසුන්ගේ කොටසක් තමයි හොඳම ඉන්න විද්‍යාඥයෝ. ඒ වගේ අපි මෙලොව බිහි වෙලා මෙලොව ඉපදිලා එයාට උප්පත්තියෙන්ම විශ්වයත් එක්ක බැඳෙන අය ඉන්නවා. උප්පත්තියෙන්ම. ඒ උප්පත්තියෙන්ම විශ්වයත් එක්ක බැඳෙන හැමෝටම නෙමෙයි. ඒ විශ්වයත් එක්ක බැඳෙන අය හරි අමුතු දේවල් කරනවා. පොඩි කාලේ පුනරුත්පත්තිය කියලා එකක් කියනවා. ඒ චූටි කාලේ මම ගිය ආත්මෙ මෙහෙම හිටියා, ආවල් විදිහට මැරුණා, මෙන්න මෙහෙම කියලා කියනවා. ඉතින් මේ කියන අමුතුම දේ කතන්දරේ ඉදිරියට එන්න ඇත්තටම මේ හීන කතන්දර වගේම තමයි ජීවිතේ යම් කතන්දර ඔහු ඇතැමුන්ට කියනවා. ඒ කියන දේ නිකන් අර ශාස්ත්‍රය වගේ හැබැයි එයා එහෙම තත්යකට අදෘශ්‍යමානයන් එකතු කරගෙන නෙමෙයි මේ. එයා සාමාන්‍ය ජීවිතේ ඔයා පරිස්සම් වෙන්න මෙන්න මේ වගේ බලපෑමක් එන්න බලාවි කියලා තව කෙනෙකුට කියනවා. ඒ කියන දේ සත්‍ය වෙනවා. මෙන්න මේ විදිය තමයි එයාට රාත්‍රී කාලයත් මේ විශ්වතලය යහළුවා වගේ. එහෙම නැත්නම් මිත්‍රයා වගේ. මොකද පෙර ආත්මයත් මේ ආත්මයත් දෙකම එකට බැඳිලා මම YouTube හරහා දැකපු දෙයක් තියෙනවා. මේ
නුවර ප්‍රදේශයේ ඉපදිච්ච හිටපු ළමේ දැන් එයා ඉපදිලා ඉන්නවා දෙවුන්දර ප්‍රදේශයේ. ඉතින් එයා හරි අමුතු දේවල් ටිකක් කියලා ඒ සත්‍යතාවය කොච්චරද එකතු කරගත්තද කියනවනම් යනවා එයා එහෙ ගිහිල්ලා ඒ දෙමෝපිය පව මුණ ගැහෙනවා. ඉතින් මේ තරම් ගිය ආත්මයක් පිළිබඳව මේ ආත්මයට මතකය ගේන්න ඒ මතකයේ නැමැති දේ මේ විශ්වය තුල රඳා පැවතිලා තිබිලා නැවත වාරයක් මෙහි උප්පත්ති ලැබුවහම කලලයක් වශයෙන් ඒක ඒ තුලටම ගැබ් වෙලා. ඉතින් මෙන්න මේ වගේ අය ඉන්නවා රාත්‍රී කාලයේ දකින්න සිහිනය ඒ හීනයට පෙර දැන් මම මේ වගේ දෙයක් මට සිද්ධ වෙවි කියලා ඒක හීනෙනුත් දකින්න ඒ වගේම ඉදිරියේදී ඒ දේ සිද්ධ වෙනවා. ඒ දේම වෙනවා. ඒක ඔහුට කියා ගන්න පුළුවන්කමක් ලැබෙන්නේ හැමෝටම නෙමෙයි විඥාන ශක්තිය තියෙන අයට පමණයි. ඒ විඥාන ශක්තිය තියෙන අයට මම දැන් අපේ ඉදිරිය අපිට ඇවිල්ලා කියලා තියෙනවා හරියටම හරිනේ මම ওই දේ මම මේ විදිහට දැක්කා ඒ දේ මෙහෙම සිද්ධ වුණා මට මේ විදිහට වෙනවා කියලා මම කලින්ම දන්නවා මම යන පමණක් අය කියනවා මම දන්නවා මේ වගේ තැනකට එන්නේ කියලා මේ ගමට තමයි එන්නේ මෙන්න මේ මම දන්නවා මේ තුන් දෙනා මට මුණ ගැහෙන්නේ කියලා මට ඒක දැනිලා තමයි මං ආවේ එහෙම කියලා කියන කොටසක් ඉන්නවා ඒගොල්ලොන්ට සිහිනේ නොපෙනුනත් විඥාන බලය තියෙන නිසා මනසත් එක්ක යටිහිත කියනවා. ඒ කියන්නේ ඒ අයට පුළුවන්කමක් තියෙනවා විඥානය කියලා කියන්නේ සවිඥානයේ දෘශ්‍යමාන දේ වෙනකට වඩා එහා ගිය අදෘශ්‍යමානයේ දේවල් දෘශ්‍යමානගත වෙන තත්වයක් ඔහුට උදා වෙනවා කියන එක. එහි සංඥාව මනසට දීලා මනසේ ගැප් කරලා සවිඥාණයෙන් පිට කරනවා. සවිඥාණයෙන් පිට කිරීම තමයි මම ඕක දන්නවා. මම දැක්ක මම රෑ හීනේ දැක්ක දේ තමයි මේ උනේ. එහෙම කියලා නැවත කියන්න පුළුවන්. ඒ කියන්නේ කලින් එක පෙන්නුම් කරලා. කලින් පෙන්නුම් කරලා ඒ සම්පූර්ණම සිදුවීම පෙන්නුම් කරලා දෙනවා. ඇතමුන්ට ඕකේ තවත් වෙනසක් වෙනවා. ඒ තමයි මේ මට මේ ගම හරි හුරුයි වගේ. මම මේ ඉස්සර මේ හිටියා වගේ. මට මේ ගමත් එක්ක පුදුම සම්බන්ධතාවයක් තියෙනවා වගේ කියලා මනස කියාපාන පළාත් තියෙනවා. ගියාම ඒ වගේ අය ඉන්නවා. තවත් කොටසක් ඉන්නවා ඕකේ සැබවින්ම වෙනස් කොටසක්. මම මේ කියන්නේ ඒ අයයි අනිත් අය අතර තියෙන අහසට පොළොවසේ වෙනස මනස කියලා. වාහනයක් පදවගෙන ඇවිල්ලා තියෙනවා. ටවුන් එකෙන් ආවා ඒ ටවුන් එකෙන් ආවද කියලා මතක නැහැ. ටවුන් එකෙන් පහුවෙලා ටිකක් දුර ගිහලා කල්පනා කරනවා මේ රෑ කාලේ මේ මම ටවුන් එකෙන් ආවද. ඇවිල්ලා හරියටම පාරේ ඇවිල්ලා. කොයිතරම්නම් සවිඥාණයෙන් දුර්වලද. සවිඥාන එහෙම අය තමයි ගොඩක් වෙලාට මේ සිහින වලින් පවා විඩාපත් වෙලා විඩාබර වෙලා යම් යම් කරදර වලට භාජනය වෙන්නේ. ආන් ඒ අයටයි අපි මේ හීන වලින් ලොකු අරුතක් දෙන්න උම්නා වෙලා තින්නේ. මොකද විඥාන ශක්තිය තියෙන අය ඇත්තටම අතලොස්සයි ඉන්නේ. ඉතින් එහෙම පිරිස් අපි අතරට දැක්කහම අපිට හරි අමුතුයි පුදුමයි වගේ තේරෙනවා. ඒකත් අපිට ප්‍රශ්නයක් බවට පත් වෙනවා. කොහොමද මෙයා මේ කලින් මේක දැනගෙන ඉඳලා කොහොමද මේක ඊට පස්සේ මේ දේ සිද්ධ වුනේ කියලා. ඒ නිසා මේ අතර වෙනස තියෙන්නේ ඥානයයි විඥානයයි අතර. හොඳයි ඊළඟ ප්‍රශ්නේ මම මෙහෙම අහන්නම්. දැන් අද අපි හීන ගැටළු වලටම නෙමෙයි පිළිතුරු දෙන නිසා මෙන්න මෙහෙම ප්‍රශ්නයක් නිින්දෙන් ඇවිදින එක ගැන අපි කතා කරොත් ගොඩාක් අය පුංචි කාලේ ඉඳන් ඒක වයස් බෙදයක් නැතුව නිින්දෙන් ඇවිදිනා ඉන්න. ඇයි මේ විදිහට හැසිරෙන්නේ? නිින්දෙන් ඇවිදින්නේ? විශේෂයෙන්ම නිින්දෙන් ඇවිදීම කියන දේ මතක් කළාම මේකට එකතු කරගන්න තව මට කොටසක් හිතුණා. ඒ තමයි මේ අදෘශ්‍යමාන බලය. මේ සිහිනවල විශ්වයෙන්ම දෙන දායාදයේද මේ හීන කියන්නේ එහෙම නැත්නම් මේ භූතලයේ මේ පොළොතලයේ නොපෙනෙන බලවේග අපිට සමීප වෙනවද රාත්‍රී කාලේ නොපෙනෙන බලවේග සමීප වෙන අයත් ඉන්නවා ඒකත් අර දිවා කාලයේ මෙන්ම අපේ වටා තියෙන ඕරොන් එකේ තියෙන හයිය දුර්වල වෙලා රාත්‍රී නිින්දෙදී ඉන්න අයට ඇත්තටම අදෘශ්‍යමානයන් සමීප වෙනවා මේකට ගොඩක් එකතු වෙන සම්බන්ධ වෙන පැත්තක් තමයි ග්‍රහචාරය. ඒ ග්‍රහචාරයේදී කේන්ද්‍රයකේ අට කියන්නේ ඔය අදෘශ්‍යමානයන්ගෙන් පීඩාවන් එන තැන. මෙන්න මේ අටවැන්නේ තියෙන දෝෂය හැටියට හඳුන්වන පීඩාව. උදාහරණයක් අපි ගත්තොත් අපිට කේන්ද්‍රයක් බලලා අපි කියන්න පුළුවන්කමක් තියෙනවා මේ ගැහණු ළමෙක් වුණොත් එහෙම මෙයාට කළු කුමාර දෝෂය තියෙනවා. කළු යක්ෂ දෝෂය තියෙනවා. මෙයාට තනිකම් දෝෂය තියෙනවා. මෙයා බයකටපත් වෙලා තියෙනවා. රෑ කාලේ රාත්‍රී කාලේ නිින්දේදී කළු කෙනෙකු ළඟට එනවා වගේ එහෙම නැත්නම් ඇඟ ස්පර්ශ කරනවා වගේ ඔබට දැනෙනව නේද? මේ වගේ දෙයක් අහන්න පුළුවන් තත්යකටපත් වෙනවා අර කේන්දරයේදී. ඒ තරමටම රාත්‍රී කාලයේදී අර නිදා ගන්න කෙනාට
අදුර්ශමානයන්ගෙන් පීඩාවන් ඇති කරනවා. ඒ ඇති කරන පීඩාවන් නිසාම තමයි විවිධ විදියට ඒ අයට වෙනත් විදියට දැන් දත්පූරු කනවා කියලා කියනවා. මේ එහෙම නැත්තම් හයියෙන් කෑ ගහනවා. නින්දෙන්. හැබැයි එයා දන්නේ නැහැ. මොනවද කියලා. හැබැයි ඔය අතර තවත් කොටස් දෙකක් තියෙනවා. ඒ කොටස් දෙකත් හරි අමුතුයි. ඒක තමයි දවල් වාහනයක් පදවගෙන ගිහිල්ලා දෛනික ක්‍රියාව ඔහුගේ වාහන රීදුරක් වශයෙන් රෑ නින්දෙදිත් ඒ වාහනේ පදින විදියට අතපය හසුරවනවා. කාගේ හරි නමක් නිතර නින්දෙන් කියනවා. නින්දෙන් එක තැන් වලට යන්නේ ඒගොල්ලෝ ඔව් ඒ යන්නේ අර මම කිව්ව ඒකෙදි තියෙන්නේ විශ්ව ශක්තියේ බලයක් නෙමෙයි අප වටා තියෙන අර ඕරෝන් එක දුර්වල වීම නිසා අදුර්ශමානය සමීප වීම නිසා අවිඥානයේදී මේ සවිඥානයක් විදියට ඔහු ඍජු කරන නැගිටවලා ඊට පස්සේ අරගෙන යනවා. ඉතින් ඒකෙදි අපි අදුර්ශමාන දෝෂයක් එහෙම නැත්නම් අපි ඒකට තනිකම් දෝෂයක් විදිහට කියලා ඔය ඇප නූල් දාන එහෙම නැත්නම් ආරක්ෂා යන්ත්‍ර දාලා ඒවා නැති කරන තරකට ගේන්න බලනවා. ඉතින් ඒක ඇවිල්ලා සිහිනය මේ අවිඥානයේ ඉඳී අවිඥාණයෙන් සවිඥානයක් විදිහට ගමන් කිරීමක් තියෙනවා. ඒක අනතුරුදායක දෙයක් විදිහට සලකනවා. සවිඥානයේ නැමැති දේ අපි ඒ වගේ වෙලාවට ගෙවල් වල ආදි මුතුන් මිත්තන් ඉඳලා දාලා තියෙන ගෝණියක්, තෙමල ගෝණියක් ඒ දොර කොටින් දානවා. ඒ දොර අරගෙන ගියොත් එහෙම නැත්නම් ඇවිදගෙන යනකොට අර තෙත ගෝණිය පෑගුණොත් සවිඥානේ සිහි කල්පනා සිහිනුවන එනවා කියලා. ඉතින් ඒක නිසා අර දත්කූරු කනවා, එහෙම නැත්නම් රාත්‍රී කෑ ගහනවා, ඒ වගේම ඇවිදිනවා, ඒ වගේම ළඟ කවුරු කෙනෙක් ස්පර්ශ කරනවා වගේ දැනනවා කියන මෙන්න මේ ටික ඔක්කොම තියෙන්නේ සිහිනවල පෙරනිමිති පහල කරන්නේ එයා දුර්වලයි අදුර්ශමානයන් හා සමීපතාවයක් තියෙනවා. ඒකට ප්‍රතිකර්ම යොදනකොට මේ හීන ප්‍රතිඵලය වැදගත් වෙන්නේ නැතුව යනවා. එතෙන්දි තියෙන්නම් ඒ වෙනුවෙන් කරන්න ඕන වත් පිළිවෙත් එහෙම නැත්නම් බොහෝ වෙලාවට ග්‍රහ දුර්වලතාවයකින් පෙළෙන කෙනෙක් වෙන්න පුළුවන්. ඔය කුජ දෝෂය කියලා එකක් තියෙනවා. අඟහරු දෝෂය. ඒ කුජ දෝෂ දෙකක් තියෙන ප්‍රධාන වශයෙන් ඒක තමයි අපි මේක සිහින ගැන කතා කරාට අපි හීන මුල් කරගත්තට මේ හීන වලට අතිශයින්ම වැදගත් තමයි මේ කියන්නේ ග්‍රහ තාරකාවන්ගෙන් විශේෂම අඟහරු තාරකාව ඒකට කියනවා කුජ කියලා ග්‍රහයා. මේ කුජ ග්‍රහයාගේ කුජ දෝෂ බලපාන දෙවිදිය. එකක් තියෙනවා ජන්ම කුජ දෝෂය කියලා. අනිත් එක තමයි විවාහ කුජ දෝෂය කියලා. අපි මේ ජන්ම කුජ දෝෂය කියන එක තමයි ගොඩාක් වෙලාට මුල් වෙන්නේ. ඇතම් අය ඉන්නවා ඒ දෙමෝපියම කියන්නේ අනේ මේ ළමයා මේ රෑ නිින්දෙන් හැමදාම කෑ ගන්නවා. මෙයා හැමදාම ඇවිදිනවා. මෙන්න මේ වගේ සී කල්පනාව නැති වෙලා යනවා රාත්‍රී. ඉතින් මෙන්න මේ කුජ දෝෂය කියන එක. ඉතින් ඒ නිසා අටේ දෝෂය බලපෑවා හේතුවෙන් අදුර්ශමානයන්ගෙන් පීඩා විඳිනවාමයි එම තැනත්තා හෝ තැනැත්තිය. ඒ පීඩාව තමයි දැන් අපි කියන්නේ රෑ නිින්දෙන් ඇවිදින එක හොඳයි කියලා නෙවෙයි. ඉතින් ඒක නිසා ඒක පීඩාවක්. ඉතින් එයාට කරදරයක් අනිත් අයට කරදරයක් නම් මේ කරදරය ආරම්භ වෙන්නේ කොතනින්ද? මේ විදිහට මේ දේ වෙන්නේ කොතනින්ද? ඇත්තටම ස්නායු, නහර, ඒ සිතුවිලි සියලු ධාරාවන්ට අදුර්ශමානයන්ගේ අර ලේ ධාතුවට ඒ බලපෑම ඇතුල් වෙනවා. ඒකෙදි තමයි එයාට ඍජු වෙලා ඇවිදින්න පුළුවන් ඉන්නේ. නමුත් ඒක සවිඥාණයට ආපදන එයාට විශ්මයක් වෙන්න පුළුවන්, බියක් වෙන්න පුළුවන්. ඉතින් ඒක නිසා ඒක අසුභවාදී දෙයක්. සිහින වලට සම්බන්ධ නුනත් ඔබ අහුවෙක බොහොම හොඳයි. මොකද හේතුව ඒක ඇවිල්ලා මේ අදුර්ශමානයන් හෝරෝන් එකේ දුර්වලතාවය නිසා අදුර්ශමානයන් සමීප වෙනමින් ඇතිවන කරදර බාධාව. හොඳයි මම හිතන්නේ ඔබ දකින්න හීන වලට සහ දැන් අපි සාමාන්‍යයෙන් හීනයක් ගත්තාම හිතන්නේ මේ හීන වලට කරන්න දෙයක් නැහැ මේකට පිළියමක් නැහැ කියලානේ. නමුත් බොහෝ දේ තියෙන ඔබත් සමග කතා කරන්න ඔබේ හීන ගැටළු වලට ඔබේ හීනේ ඔබට සුබ අසුබ වුණත් ඒ දේවල් වලට කරන්න හැම දෙයකටම දෙයක් තියෙනවා. ඉතින් මම මතක් කරන්නම් ඔබේ හීන ගැටළු අපිට ඊළඟ සතියේ ඉඳන් කියන්නේ කොහොමද කියලා WhatsApp එකට අපිට මැසේජ් එකක් එවන්න. ඔබේ හීනේ තාමත් පැහැදිලිව. එතකොට ගාමිණී මහත්මිය සූදානම් මේ හීන ගැටළු වලට පිළිතුරු සපයන්න. ඔබේ හීනේට අර්ථයක් එක් කරන්න 077 84 39 700 කියන දුරකථන අංකයට තමයි ඔබ ඔබේ හීන ගැටළු ඉදිරිපත් කරන්න අවශ්‍ය. අපි සූදානම් වන්නේ කෙටි විරාමයක් ලබා ගන්න. දැන් අපි කතා කරා මේ හීන සැබෑ වෙන හීන. එතකොට සමහරවිට අපි කතා කරා මේ හීන දකින්න හීනේ විදිහට මේ ළඟ දවසේ හෝ ටික කාලෙකින් හරි වෙනවා කියලා. සාමාන්‍යයෙන් දැන් පුංචි කාලෙන් අපි හීන දකිනවානේ. ඇත්තටම මේ හීනවල ප්‍රතිඵල ගෙනෙන්නේ අපිට සාමාන්‍ය මොන වගේ වයස්වලද? ඒකෙදි විශේෂ දෙයක් වෙනවා මේ අර කේන්ද්‍ර වැදගත් වුණා වගේම ජ්‍යොතිෂ වැදගත් වුණා වගේම
පොඩි කාලේ වයස අවුරුදු 10ක් වෙනකන් අරිෂ්ඨ දෝෂ බාලාරිෂ්ඨ දෝෂ කියලා දෙකක් පවතිනවා ගුරුගේ බලයෙන්. ඒ බාලාරිෂ්ඨ දෝෂය කියලා කියන්නේ ඇත්තටම කුඩා ළමෙන්ට අනතුරක් විය හැකි කියන එක. අරිෂ්ඨ දෝෂය කියන්නේ තරුණ කෙනෙකුට අනතුරක් විය හැකි කියන එක. බාල අරිෂ්ඨ කාලයේ පසු වුණාට පසු එහෙම නැත්නම් වයස අවුරුදු 10කින් පසු ඒ අය දකින්න සිහින සැබෑ වෙන්න ගන්නවා. ඒ නිසා අවුරුදු 10කට පෙර ඒකට ගැහණු පරිභේදයක් නැහැ. ඔව් ගැහණු පරිභේදයක් නැහැ. වයස අවුරුදු 10ක් යන කාලය සීමාව වෙනතුරු දකින්න සිහිනය ශූන්‍ය සිහින බවට පත් වෙනවා. ඒකෙදී හේතු කිහිපයක් තියෙනවා. සාමාන්‍යයෙන් ශරීරයක මනසේ වර්ධනය ස්නායු වල වර්ධන කාලයේ වෙනසක් ඇති කරනවා වයස අවුරුදු 10න් පසුව. ඉතින් ඒක නිසා ළමා කාලයේ වයස අවුරුදු 10 ඉක්මවා යන වෙලාවෙදී විශේෂයෙන්ම ගැහණු දරුවෙකු මල්වර වීම කියන කාල සීමාවක් අවුරුදු 9 10 එහා පැත්තට ගියාට පස්සේ වෙන කාල සීමාව සාමාන්‍යයෙන් පොදුවේ කෙනෙක් හිතන්නේ මේ කාලේ තමයි මේ දේ සිදු වෙන්නේ කියලා. ඒක නිසා තාරුණ්‍යයට හැඩ ගැහෙන කාලය. ඒ වගේම සාමාන්‍ය පිරිමි ළමයෙක් ගත්තොත් ඒ ළමයාගේ කටහඬ හරි තියුණු හරි ළමා කටහඬ වෙනස් කටහඬක් බවට පත් වෙලා ඒක නිකන් ගොරෝසු කටහඬක් බවට පත් වෙන තාරුණ්‍යයට හැඩ ගැහෙන කාලය වයස අවුරුදු 10න් එහා ගිය තැනදී සාමාන්‍යයෙන් මනසත් එක්ක මේරු මනසත් එක්ක සාමාන්‍යයෙන් අපි කුඩා පොල් ගෙඩියට කලින් තියෙන ඇටි කියන කොටස එහෙම නැත්නම් කුරුම්බෑව කියන එක ඒක අපිට රෝපණය කරන්න හරයක් ලබන්න බෑනේ. නමුත් ඒක වර්ධනය වෙලා ඒකේ නියම ස්වභාවය ගන්නේ ටිකක් පැසුණු ගෙඩිය කියලා කියන කරන්නේ. ඒ වගේ සාමාන්‍ය මනසක් පැහුණු මනසක් එහෙම නැත්නම් වයස අවුරුදු 10න් එහා පැත්තට ගියාම මේ ලෝතලයේ විශේෂයෙන්ම අපි සාමාන්‍ය ළමයෙක් වුණත් එයාට දැනුම් තේරුමක් තියෙනවා සමාජීය දැනුම් තේරුමක්. ඒ සමාජීය දැනුම් තේරුම කියන තැනට එනකොට අපේ සමාජයේ ඉගෙන ගන්නදී අධ්‍යාපනය ලබනදී මේ දේවලුත් එක්ක මිනිස් සංහතිය එකට මේ හැසිරෙන විට සමාජගත වෙන විට තමයි මේ දේවල් මනසත් එක්ක ඒකාබද්ධ වෙලා විශ්වයේ ගොඩක් දේවල් සංඥා දෙන්න ගන්නේ. කුඩා කාලයේ පටන් ඉපදුණු තැනේ පටන්ම මේ සංඥාව දෙන්න ගන්නවා. නමුත් මේ සංඥාව දුන්නට ඒවා සිහිනවට සම්බන්ධතාව වෙන්නේ නැහැ. කුඩා කාලේ අත මිටමලවගෙන ළමයි එනවා. හැඬීමෙන් විවිධ දේවල් කියාපානවා. නමුත් මේවා සිහින වලටම සම්බන්ධ වෙන්නේ නැති නිසා ඒ නියම කාලය ආරම්භ වෙන්නේ වයස අවුරුදු 10න් පස්සේ තමයි. හොඳයි. ඉතින් අදට අපිට හීන ගැටලු ගැන කතා කරන්න තිබ්බ කාලේ නිමා වෙනවා. ඉතින් අපිට සිහින කියන හෝරාව රිලැක්ස් ඩේ තුලින් වෙන් කරලා තිබ්බ හෝරාව අදට නිමවට පත් වෙනවා. ඊළඟ සතියේ ඉඳන් ඔබට පුළුවන් ඔබේ හීන ගැටලු අපිට කියන්න. ගාමිණී මහත්මිය අපිට හීන ගැටලු වලට පිළිතුරු සපයන්න. ඔබේ හීනේ ඔබට සුබද අසුබද කියන්න අපි සූදානම්. මේ හැමදේම ඔබට ඔබේ හීන අපිට කියන්න පුළුවන්. මම මතක් කරන්නම් අපේ WhatsApp දුරකථන අංකය 077 84 39 700 කියන දුරකථන අංකයට කෙටි පණිවිඩයක් කිව්වොත් මැසේජ් එකක් කිව්වොත් ඔබේ හීනේ අපිට කියලා අපි සූදානම්. ඒ හීනේ ඔබට සුබද අසුබද කියලා කියන්නේ. ඉතින් මතක් කරන්න ඕනේ POTP අංක 113න් ඔබට රිලැක්ස් TV අපිව බලන්න පුළුවන්. ඒ වගේම අපේ වැඩසටහන හීන කතන්දර වැඩසටහන අපි සූදානම් ඊළඟ සතියේත් ඔබේ හීන ගැටලු වලට පිළිතුරු සපයන්න. අදට අපි සමුගන්න තමයි සූදානම් වෙන්නේ. ගාමිණී මහත්තයා ඔබට බෙහෙවින් ස්තුතිවන්ත වෙන දවසේ අපිත් එක්ක එකතු වුණාට තවත් සතියක ඔබේ හීන ගැටලු වලට පිළිතුරු සපයන්න අපි සූදානම්.